සියලු දෙනාටම තෙරුවන් සරණයි. ධර්ම ශ්‍රවණයේ සඳහා පැමිණෙන නොපෙනෙන ලෝකයන් සිට සහ සම්බන්ධ වන යම් තාක් පිරිසක් ඇතනම් ඒ සෑම සිළු දෙනාම මේ අවස්ථාව සහ සම්බන්ධ වේවා කියලා සිත පිහිටුවාගෙන අප දේවතා ආරාධනාව සිද්ධ කරන වේලාවෙදී ඔබද සිතින් දෙවියන්ටත් ධර්ම ශ්‍රවණාබිලාෂී යම් තාක් පිරිසක් ඇතනම් ඒ හැම දෙනා මේ අවස්ථාවන් හා සහ සම්බන්ධ වේවා කියලා සිත පිහිටුවලා අපි උතුම් ආරාධනාවන් සිද්ධ කරන්නට යෙදෙමු. समन्था चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मसवण कालो अयं बदन्ता धम्मसवण कालो अयं बदन्ता धम्मसवण कालो अयं बदन्ता. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පින්වත් හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේදී තුතුම් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. හැම දිනාගේ ධම්ම අවබෝධයේ පිණිස, ජීවිත අවබෝධයේ පිණිස, යථා අවබෝධයේ පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තියන් මුල් කරගෙන ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම අවබෝධය සලසා ගන්නට, ජීවිත අවබෝධය මතු කර ගන්නට, ජීවිතයේ ධහම තුල නිවි සනසවා ගන්නටයි අපි මේ හැම කෙනෙක්ම උත්සාහවන්ත වෙන්නේ. ඉතින් අද පින්වත් හැමදෙනා සමගම අපි ධර්ම දානමය පින්කමක් විදිහට ධර්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුද්ධ වචනයේ සඳහන් වන වැදගත් කාරණාවක්. ඒ තමයි සත්‍යය වැසී සිටින, සත්‍යය වැසිරිසින ඝන අන්ධකාරයේ විදිහට සත්ව පුද්ගල වැඩපිළිවෙල අපිට සමාන කරන්න පුළුවන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන් වලට. මේ නීවරණ ධර්මයන්ගේ තියෙන ප්‍රශ්නයත් නීවරණ ධර්මයන් දුරු කර ගැනීම පිණිස තියෙන ප්‍රතිපදාවත් මොකක්ද කියන එක විග්‍රහ කරන බොහොම වටිනා සූත්‍රයක් තමයි සංයුත්ත නිකායේ මහා වග්ගයේ නීවරණ සංයුත්තේ නීවරණ සූත්‍රය. ඉතින් අද අපි නීවරණ වග්ගයේ කතා කරන මේ නීවරණ සූත්‍රය චුට්ටක් විග්‍රහ කරගන්නවා. ඒ විග්‍රහ කරගන්නේ බුදුහාමුදුරුවෝ අපිට මේ කතාව කියලා තියෙන්නේ කොහොමද, උන්වහන්සේ මොකක්ද අපිට මේ විදිහට කරන්න කියලා තියෙන්නේ කියන එකත්, නීවරණ දුරු කරගන්න, නීවරණ සමුච්ඡේද ප්‍රහාණය කරගන්නත්, සදංග විස්කම්බන සමුච්ඡේද කියන ප්‍රහීණය උදෙසා අපිට දීලා තියෙන ප්‍රතිපදාව මොන වගේද, ඒ අවබෝධය මතු කරගන්නේ කොහොමද කියන අර්ථය ධර්මයේ මතු කරගන්නට සාකච්ඡා කරන්නට අපි මේ විග්‍රහය සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. නීවරණ සූත්‍රයේ සංයුත්ත නිකායේ නීවරණ සූත්‍රය බොහොම පැහැදිලිව මේ කතාව විග්‍රහ කරනවා. මහණෙනි, මේ පස් නීවරණ කෙනෙක් අන්ධ බව කරන්නෝය, නුවණැස නොකරන්නෝය, මෝහය කරන්නෝය, නුවණ වලකාලන්නෝය, දුක්පසෙහි වූවෝය, නිවන් පිණිස නොපවත්නෝය. කවර පසෙක්දත් මහණෙනි, කාමච්ඡන්ද නීවරණය අඳ බව කරන්නෙකි, නුවණැස නොකරන්නෙකි, මෝහය කරන්නෙකි, නුවණ වලකාලන්නෙකි, දුක්පසෙහි වූවෙකි, නිවන් පිණිස නොපවත්නෙකි. මහණෙනි, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡා නීවරණය අඳ බව කරන්නෙකි, නුවණැස නොකරන්නෙකි, මෝහය කරන්නෙකි, නුවණ වලකාලන්නෙකි, දුක්පසෙහි වූවකි, නිවන් පිණිස නොපවත්නෙකි.
මහණනි මේ පස් නීවරණයෝ අද බව කරන්නෝය, නුවණැස නොකරන්නෝය, මෝහය කරන්නෝය, නුවණ වලකාලන්නෝය, දුක්පසෙහි වූෝය, නිවන් පිණිස නොපවත්නෝය. නිවන කියන කාරණාව වහන, අඳ බවට පත් කරන, මෝහයට පත් කරන, සත්‍යයට නුවණ මතු කරන්න දෙන්නේ නැති ප්‍රධානම අංග පහ පංච නීවරණ ධර්ම. බුදු පියාණන් වහන්සේ මේ විදිහට නීවරණ පහෙන් නුවණ මොට කරන බවත්, කියන්නේ මෝඩකමට තව තවත් මෝඩකමට ඇද දමන බවත්, දුකටම ඇද දමන බවත්, නීවරණ පහෙන් මේ කාරණාව කරන බවත්, ඒ නිවන වහන නිවන ආවරණය කරන මේ ධර්ම පහ පාසකලා යථා අවබෝධයේ පිණිස වැඩි යුතු අංග මොනවද කියන එකත් මෙතනම විග්‍රහ කරනවා. මහණනි මේ සත්බොජ්ජංගයෝ නුවණැස කරන්නෝය, නුවණ කරන්නෝය, නුවණ වැඩිම පිණිස වූෝය, නොදුක් පසෙහි වූෝය, නිවන් පිණිස පවත්නෝය. කවර සතෙක් දෙයත් මහණනි සති සම්බොජ්ජංගයේ නුවණැස කරන්නෙකි, නුවණ කරන්නෙකි, නුවණ වැඩිම පිණිස වූවකි, නොදුක් පසෙහි වූවකි, නිවන් පිණිස පවත්නකි. මහණනි සති සම්බොජ්ජංගයේ, ධම්මවිචේ සම්බොජ්ජංගයේ, විරිය සම්බොජ්ජංගයේ, පීති සම්බොජ්ජංගයේ, පස්සද්ධි සම්බොජ්ජංගයේ, සමාධි සම්බොජ්ජංගයේ, උපේක්ඛා සම්බොජ්ජංගයේ, නුවණැස කරන්නෙකි, නුවණ කරන්නෙකි, නුවණ වැඩිම පිණිස වූවකි, නොදුක් පසෙහි වූවකි, නිවන් පිණිස පවත්නකි. මහණනි මේ සත්බොජ්ජංගයෝ නුවණැස කරන්නෝය, නුවණ කරන්නෝය, නුවණ වැඩිම පිණිස වූෝය, නොදුක් පසෙහි වූෝය, නිවන් පිණිස වූෝය. මේ කතාව බොහොම පැහැදිලි. සති සම්බොජ්ජංගෝ, ධම්මවිචේ සම්බොජ්ජංගෝ, විරිය සම්බොජ්ජංගෝ, පීති සම්බොජ්ජංගෝ, පස්සද්ධි සම්බොජ්ජංගෝ, සමාධි සම්බොජ්ජංගෝ, උපේක්ඛා සම්බොජ්ජංගෝ, භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය, නිබ්බානාය සංවත්තති. එතකොට මේ බොජ්ජංග ධර්මයන් භාවිත බහුලීකත කිරීම, බොජ්ජංග ධර්මයන් දියුණු තියුණු කිරීම, බොජ්ජංග ධර්මයන් අවබෝධ කර ගැනීම, නුවණ උදෙසා මෙහෙයවීම කියන තැනදී බොජ්ජංගයන් සලසන්නේ ඉතාම වැදගත් කාර්යභාරයක්. දැන් පින්වතුනි අපි තෝරගන්න ඕනේ නිවන් අවබෝධයේ පිණිස අපි අපේ පැත්තෙන් පූර්වභාග ප්‍රතිපදාවක් විදිහට, ඒ කියන්නේ මාර්ගඵල ප්‍රඥාව පිණිස සිදු කරන ප්‍රතිපදාවක් විදිහට බොජ්ජංග ධර්මයන් වඩන්නට ඕනේ. සතිය දියුණු කරන්න ඕනේ. ධම්ම විචය මතු කරගන්න, ධර්මයේ විචය, ධර්මයේ විවරණය කරගන්න, ධර්මයේ විමර්ශනය කරන ධම්ම විචය දියුණු කරන්න ඕනේ. සති සම්බොජ්ජංග, ධම්ම විචය සම්බොජ්ජංග මේ දෙක කරන්න විරියක් තියෙන්න ඕනේ. ඌමනාවක්, කැපකිරීමක්, අවශ්‍යතාවයක්. මෙන්න මේ වැඩපිළිවෙල දියුණු කරන්නට ඕනේ. දැන් මේ වැඩපිළිවෙල දියුණු කරනකොට පූර්වභාග ප්‍රතිපදාවක් විදිහට ආදි බ්‍රහ්මචර්යාවක් මුල් කරගෙන, ශාස්ත්‍රූන් වහන්සේ ඇසුරු කරගෙන, ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මය හරියට අවබෝධ කරගන්න, කල්යාණ මිත්‍ර සංඝරත්නය ආරමුණු කරගනිමින් ධර්මයේ මනසේ තේරුම් ගන්නට, වටහා ගන්නට අපි අපේ ජීවිතය කැප කරලා ජීවිත පරිත්‍යාගයෙන් ඒ කාරණාව අවබෝධ කරගන්නට වෙහෙස මහන්සි විය යුතුයි. ආන් එහෙම වෙහෙස මහන්සි වෙලා යන වැඩපිළිවෙලේදී වඩන බොජ්ජංග ධර්ම ටිකක් තියෙනවා. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම අපි වඩන්න ඕනේ, දියුණු කරන්න ඕනේ, සතිය දියුණු කරන්න ඕනේ. ඒ කියන්නේ එදිනදා ජීවිතය තුළ හැමතිස්සම සතිමත් වෙන්නට ඕනේ. තමන් කරන කියන දේවල් පිළිබඳ නිරන්තර සිහියකින් යුක්තව කටයුතු කරන්න ඕනේ. යම් ක්‍රියාවක් කරන්නට පෙර, කරන මොහොතේ කළාට පස්සේ, වචනයක් කතා කරන්නට පෙර, කතා කරන මොහොතේ කතා කළාට පස්සේ, සිතුවිල්ලක් සිතන්නට පෙර, සිතන මොහොතේ සිතුවට පස්සේ කියන මේ සෑම අවස්ථාවකදීම අර අපේ පැරණි පුතුන් මෙතෝ කියලා තියෙනවා වගේ පණින්න පෙර සිතා බලුණු. අපි හැමතිස්සම බලන්න ඕනේ මම මේ කරන කියන වැඩපිළිවෙල, මේ කරන කියන සිතන වැඩපිළිවෙල තමන්ගේ නිවීම පිණිසත්, අනුන්ගේ නිවීම පිණිසත්, තමන්ට යහපත පිණිසත්, අනුන්ට යහපත පිණිසත් සාර්ථක සප්‍රාය ගෝචර සම්මෝහ ක්‍රියාවක්ද මේ වැඩපිළිවෙලක්ද කියලා නිරන්තරයෙන් විමසන්න ඕනේ. දැන් පින්වතුනි මේ වැඩපිළිවෙල ආයාස කර වැඩපිළිවෙලක්. මේක ආයාසයෙන් කරන්න ඕනේ වැඩපිළිවෙලක්. මේක ඌමනාවෙන්, වීරියකින්, කැමැත්තකින් කරන්න ඕනේ වැඩපිළිවෙලක්. දැන් ආන් එහෙම කරගෙන යන කෙනෙක්ගේ මානසිකත්වයේ තුල ආධ්‍යාත්මික චිත්තසංතානය ක්‍රමානුකූලව නිශ්චල වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බොජ්ජංග ධර්මයන් දියුණු කරනකොට, බොජ්ජංග ධර්මයන්, බොද්ධංගය කියලා කියන්නේ බෝධියට අංග. බෝධිය කියන්නේ නුවණ, සත්‍ය අවබෝධය, යථා අවබෝධය, ඒ අවබෝධය පිණිස අංග ධර්ම ටික තමයි බොජ්ජංග ධර්ම කියලා කියන්නේ. එතකොට මේ බොද්ධංග ධර්ම නැත්තම් බොජ්ජංග ධර්ම ටික අපි ප්‍රායෝගිකව දියුණු කරනවා නම් බුදුහාමුදුරුවන්ගේ බුද්ධ අනුශාසනාවට එකඟ වෙලා බුදුහාමුදුරුවෝ කියපු කාරණාවන් තේරුම් ගන්නට, උන්වහන්සේගේ දේශනාව අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානින් යුක්තව ඒ උදෙසා ජීවිත කැපකිරීමකින් ඒ කාරණාව සිද්ධ කරගන්න මහන්සි වෙන්නට ඕනේ. එහිදී මම ඉස්සෙල්ලා කිව්වා මේ බොජ්ජංග ධර්මයන් වඩන්න ඕනේ කියන එක. ඒ කියන්නේ පූර්වභාග ප්‍රතිපදාවක් විදිහට
සතිය දියුණු කරන්න, සමාධිය දියුණු කරන්නට, ඒ වගේම වීරිය දියුණු කරන්නට, ධම්මවිචය දියුණු කරන්න අපි මහන්සි වෙන්න ඕනේ. දැන් මේ මෙහෙම මහන්සි වීමම තමයි තව පැත්තකින් කියනවා නම් ආදි බ්‍රහ්මචර්යාව නැත්තම් මේ කෙලෙස් බර අඩු කරගන්න වැඩපිළිවෙල. තවත් විදිහකට කියලා කියනවා නම් අපේ තියෙන අර දැඩි ඊගෝ එක සාමාන්‍යයෙන් ස්වභාවය තුළ ලෝකයේ තුළ ජීවත් වෙනකොට අපි පුදුමාකාර මහා මමත්වයක් එක්කනේ ජීවත් වෙන්නේ. ලොකු මාන්නකාරකම් ගොඩක් එක්ක මමත්වයක් එක්ක පුත්‍රයන්ගෙන් මත් වෙලා, ධනයෙන් මත් වෙලා, බලයෙන් මත් වෙලා, ධර්මයෙන් මත් වෙලා, සමහරවිට අපි ධර්මයෙන්ුත් මත් වෙනවා. මම මෙච්චර ධර්මයේ දන්නවා, මම මෙච්චර ත්‍රිපිටකයේ කියවලා තියෙනවා, මම මෙච්චර අච්චර දන්නවා, මෙච්චර දන්නවා, මම මෙහෙම භාවනා කරලා තියෙනවා, මම මෙහෙම කෙනෙක්, අරම කෙනෙක් කියලා හැමදෙස්සෙම අර මාන්නකාරකමක් මුල් කරගත්ත. අනිත් අයට සත්‍යක සංසන්දනය කළා. දැන් මේ කතාව අසත්පුරුෂ වදුකා සූත්‍ර ආදී සූත්‍රවලත් බොහොම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. ඔය ධර්මයේ පිළිබඳව, ඒ කියන්නේ ධර්මයේ ටිකක් දැනගත්තාම එන මාන්නකාරකම්, ලොකුකම්, පඬිතකම් ටික ගැන එහෙම බොහොම ලස්සනට පෙන්නලා තියෙනවා. එතකොට දැන් මේ මොනම හෝ ආකාරයකින් අපිව මේ මත් වෙන ස්වභාවයත් එක්ක, ඒ කියන්නේ අපිටම දන්නේ නැතුව මත් වෙලා මාන්නකාරකමකින්, මහා මාන්නයකින්, දැඩි මමත්වයකින් ඉන්න වැඩපිළිවෙල දුරු කරගන්න, ඒ වැඩපිළිවෙලෙන් නිදහස් වෙන්න උපකාර වෙනවා පූර්ව භාග ප්‍රතිපදාවක් විදිහට බොජ්ජංග ධර්ම දියුණු කිරීම. කියන්නේ තමන් ගැන හොයන්න පටන් ගැනීම සහ තමන්ව තේරුම් ගන්න පටන් ගැනීම සහ එදිනෙදා ජීවිතය තුළ තමන්ට වෙන ක්‍රියාකාරකම් එක්ක, තමන් අත්දකින දේවල් එක්ක, තමන්ට සිතට එන සිතුවිලිත් එක්ක තමන්ව විමර්ශනය කරගන්න පටන් ගැනීම. මේක විග්‍රහ කරනවා නෙත්ති ප්‍රකරණයේ අකුසල මූල තෘෂ්ණාව අකුසල මූල තෘෂ්ණාව සංසාරයට පමුණුවයි, කුසල මූල තෘෂ්ණාව නිවනට පමුණුවයි. අකුසල මූල මානය සසරට පමුණුවයි, කුසල මූල මානය නිවනට පමුණුවයි කියලා. දැන් මේක බොහොම අර්ථවත් තැනක් පෙන්වතුනි නෙත්ති ප්‍රකරණයේ මේ විග්‍රහ කරන කාරණාව. අපි සාමාන්‍ය ස්වභාවය තුළ ජීවත් වෙනකොට අපි හැමතිස්සම ආධ්‍යාත්මික බාහිර මැනීම මුල් කරගෙන, විඳින්න දෙයක් තියෙනවා, විඳින්න කෙනෙක් ඉන්නවා කියන පදනම මුල් කරගෙන, අජ්ජත් බහිද්ද පදනම තුල අපි හැමෝම දන්නේම නැතුව ඉන්නේ එක එක මැනීම් වැඩපිළිවෙල තමයි. අපි එක එක කෙනා මයින්නවා. සමහරවිට මිනිසුන්ව පුද්ගලයෝ විදිහට මයින්නවා, ද්‍රව්‍ය විදිහට මයින්නවා, වස්තු විදිහට මයින්නවා, සත්වයෝ විදිහට මයින්නවා. නොයෙක් ආකාරයේ මයින් වැඩපිළිවෙලක් අපි ගාව තියෙනවා. මේ මැනීම් ක්‍රියාවලිය තුල මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා ලස්සනයි, මෙයා කැතයි, මෙයා උසයි, මෙයා කොටයි, මෙයා දුරින් ඉන්නේ, මෙයා ළඟින් ඉන්නේ, මෙයා ලස්සනයි, මෙයා හොඳ කරනවා, මෙයා නරක කරනවා, මෙහෙම නොයෙක් ආකාරයේ මානනය ක්‍රියාවලියක්, මැනීමේ ක්‍රියාවලියක තමයි සත්‍යෝ ජීවත් වෙන්නේ. දැන් මෙන්න මේ ජීවත් වෙන වැඩපිළිවෙල තමයි මේ වැඩපිළිවෙල, මේ මනීම තුල බාහිර මනමන, තමනුත් මනමන සංසන්දනාත්මකව මනිමින් ඉන්න මේ වැඩපිළිවෙල තේරුම් ගන්න පටන් ගන්නකොට තමයි මෙන්න මෙහෙම මේ වෙන වැඩපිළිවෙල. මේ කියන්නේ මට දැනෙන්නේ මම අනිත් අයව මනින එක සාමාන්‍ය දෙයක් කියලා. හැබැයි ඒ මැනීමම අවුලක් කියන එක අපිට වැටහෙන්න ගන්නේ ආන් අර තමන්ව මැනගන්න පටන් ගන්නකොට, තමන්ගේ මේ අවුල විමසන්න පටන් ගන්නකොට. දැන් මේකයි අර අපි හැමදාම කියන කාරණාව තමයි, අපි කොච්චර ධර්මය ඇහුවත්, කොච්චර බණ සාකච්ඡා කළත් ඒ ධර්මය අපි ප්‍රායෝගිකව අපිට දැනෙන්නේ නැත්නම්, අපේ චිත්තසංතානය නිකන් අර බණ ටික අහනකොට නිවිලා තියෙනවා. හැබැයි එදිනෙදා ජීවිතේ කටයුතු කරන්න ගියාම අපි ගිනි ගන්නවා නම්, ඒ වගේම තමයි ඒ ගින්නේ පරාසය අපි දන්නේ නැත්නම්, දැන් සමහර ලාවට අද සමහරව හිතාගෙන ඉන්නවා එදිනෙදා ජීවිතය තුළ නිවිලා හිටියාම ඔක්කොම හරි. ඒක තමයි හරි. එදිනෙදා ජීවිතය තුළ නිවිලා හිටියාම හරි, ඒ ඇති හොඳටම කියලා. ඔව්, පැවැත්මේ කැමැත්ත තියෙන කෙනා ඒ මට්ටමින් නතර වෙනවා. හැබැයි පැවැත්ම හරියටම විනිවිද දැකලා, හරියටම පැවැත්ම පිළිබඳ මන අවබෝධයක් ලබාගෙන සසරින් එතර වෙන්න, හරියටම සංසාර විමුක්තිය සලසා ගන්න මහන්සි වෙනවා නම්, ඒ මට්ටමින් විතරක් මේක බලලා හරියන්නේ නැහැ පින්වතුනි. එදිනෙදා ජීවිතය තුළ නිවෙන කෙනා, එදිනෙදා ජීවිතය තුළ කලබලයක් නැතුව සෙමින් සිහියෙන් නිහඬව ඉන්න පුරුදු වෙන කෙනා, අනිත් අයත් එක්ක ජීවත් වෙනකොට අර අපි කියන්නේ ඇල් වතුරත් නිවල බොන මට්ටමේ වගේ නිහඬව නිශ්චලව ඉන්න මිනිස්සයා දැන් බලන්න ඕනේ මේ නිහඬව නිශ්චල වෙලා ඉන්න උපේක්ෂාව නැමැති ස්වභාවය තුළ තියෙන ප්‍රශ්නය. දැන් මේ අපි සාමාන්‍ය ජීවිතය තුළ අපි නීවරණත් එක්ක ක්‍රියාත්මක වෙන මේ වැඩපිළිවෙල තුළ, පංච නීවරණ ධර්මත් එක්ක ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල තුළ ආමච්ඡන්ද ව්‍යාපාද තීන මිදුද්ද කුකුච විචිකිච්ඡාප කියන නීවරණ ධර්මයන් යටපත් වෙලා තියෙන්නේ. මේවා එදිනෙදා ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනකොට තමයි අපි තුලින් මේවා ප්‍රබලව මතුවෙවි යන්නේ. දැන් මෙහෙම ප්‍රබලව මතුවෙන එක, ඒ කියන්නේ දැඩි මමත්වයේ, දැඩි මාන්නේ, දැඩි ලොකුකම් ටික, මාන්න උද්දච්චකම් ටික, ඒ වගේම කුකුච්චේ, අනේ මට බෑනේ, අයියෝ මන් දන්නේ නෑනේ, මට බෑනේ කියලා අර මට බෑ කියලා හැමතිස්සෙම අර තමන්ව පහත් කරගන්න ස්වභාවය. ඊළඟට මට පුළුවන්, මම දන්නවා, මෙහෙමයි, මම මේ සියල්ල දන්නවා කියලා තමන්ව ලොකුකමට
දැඩි උද්දච්චය. උද්දච්චය සහ කුක්කුච්චය කියන මේ දෙපැත්තට දෝලණය වෙමින් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද විචිකිච්ඡා කියන ඊතුරු නීවරණ ධර්ම ටිකත් එක්ක ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල නිශ්චල වීම තමයි පින්වතුනි පූර්වභාග ප්‍රතිපදාවකදී සිද්ධ වෙන්නේ. ආන්ගේ පූර්වභාග ප්‍රතිපදාව දිනු කිරීම තමයි තව පැත්තකින් කියන එක තදංග ප්‍රහාණය සහ විස්කම්බන ප්‍රහාණය. තදංග සහ විස්කම්බන ප්‍රහාණය මුල් කරගෙන ආධ්‍යාත්මය නිශ්චල වෙනකොට ඒ නිශ්චල වීමම එතනින් එහාට ගිහිල්ලා මේ නිශ්චල වීම උපේක්ෂා සහගත වීම කියන තැනම විනිවිද දැකීම තමයි ආර්ය සත්‍ය නුවණ කියන තැන විග්‍රහ වෙන්නේ. දැන් මේක බොහොම පැහැදිලිව විග්‍රහ කරනවා පෙළ දහමේ. මට මතක හැටියට නිරාමිස සූත්‍රයේ ලෞකික වූ ආමිස වූ උපේක්ෂාවක් ඇත, ලෝකෝත්තර වූ විදර්ශනාමය උපේක්ෂාවක් ඇත. ඒ උපේක්ෂාව පූර්ණ වීම උපේක්ෂාතර උපේක්ෂාවක් ඇත කියන තැනින්. ඒ කියන්නේ සාමාන්‍ය පෘථජන භූමිය තුල අපි එදිනෙදා ජීවිතය තුල පෘථජන වැඩපිළිවෙල තුල සාමාන්‍ය උපේක්ෂාවකවත් අපි නෑ. අපි ඉන්නේ නිරන්තර අර ගැටෙන මානසිකත්වයක. මානසිකත්වය දැඩි පංචකාමයට බර වෙච්ච, මානසිකත්වයේ දැඩිව හිර වෙච්ච, තද වෙච්ච ස්වභාවයක. හිතට බොහොම ආවේගශීලී ස්වභාව වැඩි, වේගය වැඩි, මනසේ වේගය ඊටාම වැඩි, කලබලකාරීත්වය වැඩි, කම්පන චංචල වේගය ඊටාම වැඩි. දැන් මේ වැඩි ස්වභාවය අඩු වෙන්න පටන් ගන්නවා අපි පූර්වභාග ප්‍රතිපදාවක එනකොට. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම විදිහට හරි වෙන්න පුළුවන්, සතිපට්ඨානයේ විදිහට වෙන්න පුළුවන්. ඔය මොනම හෝ වචන පදයකින් මේක අහගෙන අපි මේක ආයාසයෙන් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සිහියෙන් ඉන්න පටන් ගන්නවා. Tamanට වෙන දේ දකින්න පටන් ගන්නවා. සිතට ඇති වෙන සිතුවිලි පිළිබඳව නිරන්තර විමර්ශනය පටන් ගන්නවා. නරක සිතුවිලි අයින් කරනවා, හොඳ සිතුවිලි දියුණු කරනවා. අයහපත් සිතුවිලි අයින් කරනවා, යහපත් සිතුවිලි දියුණු කරනවා. දැන් මේ දේවල් දියුණු කරගෙන මේ වැඩපිළිවෙල යනකොට ආධ්‍යාත්මය අර හද්ද පෘථජන ස්වභාවයේ තිබිච්ච වැඩපිළිවෙල දැන් ක්‍රමානුකූලව කල්යාණ පෘථජන කියන මට්ටමට පත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මානසිකත්වයේ අසත්පුරුෂ භාවයේ තිබිච්ච ස්වභාවයේ සත්පුරුෂ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි පූර්වභාග ප්‍රතිපදාවක් විදිහට තදංග විස්කම්බන ප්‍රහාණය තුල අපිට සිද්ධ වෙන වැඩපිළිවෙල. දැන් මේක උපකාර කරගෙන, ඒ කියන්නේ පූර්වභාග ප්‍රතිපදාව උපකාර කරගෙන මගනන පහල කර ගැනීම පිණිස අපි දැන් මෙහෙය වෙන්න ඕනේ. එතකොට ආන් එතෙන්ට එනකොට ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වයේ පිළිබඳව විදර්ශනා නුවණ පහල කරගන්න. උපේක්ෂාව පිළිබඳව විදර්ශනාව කියන්නේ විනිවිද දැකීම කියන කාරණාව. තියෙන එකක් නැති කරනවත්, නැති එකක් ඇති කරනවත්, ඇති නැති කරන එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඇත්ත දකින්න පටන් ගන්න එක. ඒ කියන්නේ හිතේ කම්පන චංචල වේගය අඩු කරගෙන යථාර්ථය මොකක්ද කියන එක දැනගන්න, දැකගන්න, හොයන්න පටන් ගන්න එක තමයි විදර්ශනා උපේක්ෂාව. ඒකට තමයි බුදුහාමුදුරුවෝ දැන් බුදු පියාණන් වහන්සේලා මේක තනියෙන් හොයාගන්නේ. සම්මා සම්බුද්ධත්වයේ කියලා කියන්නේ ස්වයම්බූ ඥාණයෙන්ම ආසවක්ඛේ ඥාණය ඇතුළු සියලු ඥාන දර්ශනයන් පහල කරගෙන තමන් තනියෙන්ම මේ කාරණාව තෝරගන්න එක. ඊට පස්සේ පසේ බුදු පියාණන් වහන්සේලා තනියෙන්මයි ඒක තෝරගන්නේ. හැබැයි ශ්‍රාවකයෙක් වෙන්න නම් ශ්‍රාවක පාරමිතාවක් පුරන කෙනෙක්ට පැහැදිලිවම සිද්ධ වෙනවා ඒ ශාසනය තුල ඒ කාරණාව බුද්ධ ශාසනයක් පවතින කාලයක ඒ කතාව අහලා දැනගන්න. සුතමේ ඥානං බුද්ධ ඥානං. සුතමේ ඥාණයෙන් තොරව සීලමේ ඥානයක්, සමාධි ඥානයක්, භාවනාමේ ඥානයක් දිනු කරන්න බෑ. එතකොට සුතමේ ඥානය තුල තමයි පින්වතුනි මේ නීවරණ සමුච්ඡේද වශයෙන්ම ප්‍රහීන කරන නුවණ විග්‍රහ වෙන්නේ. දැන් සමුච්ඡේද වශයෙන්ම නීවරණ ප්‍රහීන කරන නැහැ. කියන්නේ සම්පූර්ණ නීවරණ උසුන් මුලින්ම උදුරා ගන්න නම් අර ඔය සූත්‍ර ධර්ම වල දිනවා තල්ගසක මුලින්ම උදුරලා දාලා නැවත නූපදින තැනටම ඒ මුල විනාශ කරලා දානවා කියලා. ආන් ඒ වගේ මුල විනාශ කරලා දාන්න මුලින්ම අල්ල ගන්න ඕනේ. මුලින්ම අල්ල ගන්න බෑ කම්පන චංචල වැඩි මනසකට. කම්පන චංචල අඩු වෙච්ච, නිශ්චල වෙච්ච, ඒ කියන්නේ එදිනෙදා ජීවිතය තුළ මමත්වයේ අඩු වෙච්ච, නිහතමානී වෙච්ච, නිශ්චල වෙච්ච මනසකට තමයි ඔය කියන කාරණාව. ඒ කියන්නේ මනසම අවුලක් කියන තැන අවබෝධ කරගන්න, මනසේම ප්‍රශ්නය තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. එතකොට දැන් පූර්වභාග ප්‍රතිපදාවක් විදිහට සත්ත බොජ්ජංග ධර්මයන් දියුණු කරන කෙනා ඊළඟට මහන්සි වෙන්න ඕනේ මගනන පහල කරගන්න මට්ටමින් මේ බොජ්ජංග ධර්මයන් විවරණය කරගන්න. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි මහන්සි වෙන්න ඕනේ මගනන පහල කරගන්න කියන කාරණාවට නෙමෙයි. අපි මහන්සි වෙන්න ඕනේ සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය හොයාගෙන යන්න මහන්සි වෙනකොට ලැබෙන ප්‍රතිඵලය තමයි මග සහ ඵල කියන ප්‍රතිඵලය. ඔක බුදු පියාණන් වහන්සේ ගාවට එක්තරා වෙලාවක බ්‍රාහ්මණයෙක් හරි භික්ෂුවක් හරි ඇවිල්ලා අහනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ ශාසනයේ තියෙනවා සෝවාන් සකදාගාමි අනාගාමි සතර මග සතර ඵල කියලා විග්‍රහයක්. ඔක ලබා ගන්න අපි මොකද්ද කරන්න ඕනේ? ඔක කොහොමද ලැබෙන්නේ කියලා අහනවා. ওই වෙලාවේදී බුදු පියාණන් වහන්සේ හරි ලස්සන උදාහරණයක් දෙනවා. දෙන උදාහරණය තමයි පින්වතුනි
මේ උදාහරණ ඉතාම විශිෂ්ටයි. ඇයි විශිෂ්ට? බුදු පියාණන් වහන්සේ නමක්මයි මේ උදාහරණ දෙන්නේ. වෙන කාටවත් ඒ වගේ උදාහරණ දෙන්න පුළුවන් හැකියාවක් නැහැ. මොකද ඒ නුවණැස ඒ තරම්ම උත්කෘෂ්ටයි විශිෂ්ටයි. උන්වහන්සේ දෙන උදාහරණය තමයි ගොවියෙක් උදැල්ලක් අරගෙන ගිහිල්ලා දීර්ඝ කාලයක් කුඹුරු කොටනවා. මේ ගොවියා එකම තැනකින් උදළු මිටේ එකම තැනකින් අල්ලලා කාලයක් තිස්සේ කුඹුරු කොටනවා. කුඹුරු කොටනකොට කාලයක් ගියාට පස්සේ ආන් අර උදළු මිටේ මෙන්න මේ ඇඟිලි 4 හිටිනවා. මේ ඇඟිලි 4 හිටිනවා. දැන් ඇඟිලි 4 හිටෙව්වේ නෑ. කුඹුරු කෙටීමේ ප්‍රතිඵලයක් විදිහට ඇඟිලි 4 හිට්ටා. දැන් බුදු පියාණන් වහන්සේ අහනවා මේක හිටපු දවසක් කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ බුදුහාමුදුරනේ. එතකොට ආන් ඒ වගේ තමයි මගේ ශාසනය කරනකොට, ඒ කියන්නේ ආදි බ්‍රහ්මචර්යාව මුල් කරගෙන බ්‍රහ්මචර්යාව අවබෝධ කරගන්න මගේ ශාසනය කරනකොට ආන් ඒ කරන වැඩපිළිවෙල තුලද තමයි ඔය කියන මග ඵල කියන ටික ලැබෙන්නේ. ඒක හරියට ආන් අර ඇඟිලි 4 හිටිනවා වගේ. අර උදළු මිටේ එක තැනකින් අල්ලගෙන මෙහෙම කාලයක් තිස්සේ පොළොව කොටනකොට ඒ කියන්නේ උදළු මිටෙන් අර බිම සුද්ධ කරනකොට, බිම මේ පොළොව කොටනකොට, බිම පිරිසිදු කරනකොට, බිම සකස් කරනකොට ආන් එතකොට අර ඇඟිලි 4 හිටිනවා වගේ මගේ ශාසනය ශාස්ත්‍රූ ධර්මයේ ශාස්ත්‍රූ විනය ගුරුතන්හි තබාගෙන යමෙක් මේක අවබෝධ කරගන්න මහන්සි වෙනකොට ඒ ඇත්තන්ට ලැබෙන ප්‍රතිඵල තමයි මේක කියලා පෙන්නනවා. එතකොට පින්වතුනි ඇත්තටම අපි try කරන්න ඕනේ අද ඵල ලබන්න නෙමෙයි. ඵලය ලබා ගැනීම පිණිස අසීමිතව අපේ පැත්තෙන් අපි හේතු සම්පාදනය කරන්න ඕනේ. ඵලය ලබා ගැනීම පිණිස ඵලය ලැබෙන වෙලාවට ලැබෙයි. අපි අපේ පැත්තෙන් අපි අපිට අවංක වෙලා පුළුවන් තරම් හේතු සම්පාදනය කරන්න ඕනේ. දැන් මේ අවංකකම කියන එක ඇති කරගන්න එක තමයි පින්වතුනි අමාරුම වැඩේ. මොකද මේ ලෝකේ අමාරුම දේ තමයි අවංක වෙන එක. ඇයි එහෙම කියන්නේ? ඕගොල්ලෝ නම් මේක අහගෙන ඉන්න ගමන් කෙලින්ම ගෑ අනේ අපේ හාමුදුරනේ ඉතින් මට අවංකයිනේ. මම දන්නවනේ මං ගැන. ආන්න ඕක තමයි අපි ගාව තියෙන ලොකුම වංචාව. අපි ගාව තියෙන මහා වංචාව තමයි මම දන්නවනේ අපේ හාමුදුරනේ මං ගැන. මම දැන් කාලයක් මෙච්චර බණ අහනවා මම මෙහෙම කෙනෙක් කියලා හැමතිස්සෙම හොඳට තෝරගන්න පින්වතුනි. හිත කවදාකවත් අපිට අවංක වෙන්නේ නැහැ. හිතේ ස්වභාවයම වංචනිකයි. හිත හරිම කැමති වංචාවට. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ විඥානයේ මායාකාරයට උපමා කරලා තියෙන්නේ. දැන් ඒ අර්ථයන් මතු පිට අර්ථයේ ඉඳලා ගැඹුරු අර්ථය දක්වා යන්න අපි මේක ප්‍රායෝගිකව අත්දකින්න ඕනේ. ස්වභාවයෙන්ම හිත මහා අවංක නැහැ. හිත වංචනිකයි. වංචනික ධර්මය කොච්චර දරුණුද කියලා කියනවා නම් සමහර වෙලාවට මගපල ලැබුණා වගේ අපිට පෙන්නනවා අපේ හිත අපිට. දැන් කාලයක් අපි ධර්මය අහලා තියෙන්නේ. මම මෙච්චර කාලයක් මේ අහවල් නාලිකාවේ බණ අහනවා. මෙච්චර කාලයක් මම මේ අහවල් ස්වාමින් වහන්සේ අසුරු කරනවා. මම මෙහෙම භාවනා කරනවා. මම මෙහෙම කරනවා. ඔහොම කරන නිසා මම දැන් මෙහෙම තැනක ඇති කියලා හිතට හිතෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඕක ඔය හරි ලස්සන අත්දැකීමක් තියෙනවා මේ අජාම් බ්‍රහ්මවංශ හාමුදුරුවන්ගේ ජීවිතේ. උන්වහන්සේගේ ජීවිත කතාව කියනකොට මට හම්බෙච්ච ලස්සන තැනක්. උන්වහන්සේ ඒ කතාව විවරණය කළා කියනවා ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතයේ වර්ධින තැන් ශ්‍රාවකයන්ට කියන්න කියන එක. ඒවා ශ්‍රාවකයන්ට කියන්න කියන හේතුව තමයි ඒ ශ්‍රාවකයන්ට ආදර්ශයක් වීම පිණිස. ඒ කියන්නේ අපිටත් මේකෙදි වරදිනවා. ඒ වැරදීම වැරද්ද කියලා හඳුනගන්න, නිහතමානීව වැරද්ද අඳුනගන්න ආදර්ශ සම්පන්න වෙන්න කියන අර්ථයෙන් තමයි ඒ ශ්‍රාවකයන්ට Tamanට ආධ්‍යාත්මික ජීවිතය තුළ Taman මේ මඟ ප්‍රදියුණු කරගෙන යනකොට වෙච්ච අතපසුවීම් වැරදි අහුවෙච්ච තැන් පෙන්වන්න කියලා කියන්නේ. බ්‍රහ්මවංශ හාමුදුරුවෝ මේක කියන්න ගන්න කතාව තමයි අජාන්චා හාමුදුරුවෝ ගාව ගිහිල්ලා භාවනා පුහුණුව කරනකොට උන්වහන්සේ ඇසුරු නිසුරු කරගෙන ධර්මීය සාකච්ඡා කරමින් භාවනාව පුහුණු කරමින් ඒ වැඩපිළිවෙලේ දියුණු කරගෙන ඉන්නකොට කාලයක් ওই විදිහට ජීවත් වෙනකොට දැන් දිගටම භාවනාවට යොමු වෙලා ඉතින් භාවනාව පුහුණු කරගෙන ධර්මීය සාකච්ඡා කරමින් ඒ තායිලන්ත සම්ප්‍රදාය ගුරු කරගෙන තායිලන්තයේ තියෙන බෞද්ධ සම්ප්‍රදාය ගුරු කරගෙන නිවන මනසේ අවබෝධ කරගන්න ජීවිතේම කැප කරලා ඒ වැඩපිළිවෙල මේ සුදු හාමුදුරුව කරගෙන යනකොට කාලයක් යනකොට උන්වහන්සේට දැහැන් වැඩෙන්න පටන් ගන්නවා. දැන් ස්වභාවය තමයි පින්වතුනි අපි කාමාවචර ලෝකයේ කාමාවචර ජීවිතයේ අත්දැකගෙන ඉඳලා ඒ කාමාවචර ජීවිතයේ පංචකාමයේ හොයන එක අතෑරලා දාලා අපි භාවනා ප්‍රැක්ටිස් එකකට ගියාම පූර්වභාග ප්‍රතිපදාවක් විදිහට භාවනාවක් දිනු කරන්න ගියාම මේක ආනාපාන සතියක් වෙන්න පුළුවන්. ඒක කසින භාවනාවක් වෙන්න පුළුවන්. මොන හරි ක්‍රමයකට භාවනාවක් දිනු කරාම ආධ්‍යාත්මය තුල දැහැන් වැඩෙන්න පටන් ගන්නවා. දැහැන් කියන මට්ටම දිනු වෙන්න ගන්නවා. ඒ කියන්නේ කාමාවචර මට්ටම අභිඹවල රූපාවචර අරූපාවචර අත්දැකීම් පටන් ගන්නවා. එතකොට ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය ඔය කියන එක ඒ ස්වභාවයන් අත්දකින්න පටන් ගන්නවා. දැන් මේ විදිහට බ්‍රහ්මවංශ හාමුදුරුවෝ මේ දැහැන් අත්දකින්න පටන් ගත්තා කියලා කියනවා. දැන් මෙහෙම දැහැන් අත්දැකීමක් දවසක් රාත්‍රියේ අත්දකලා රාත්‍රී 9ට විතර දැහැනකට සමවැදිලා පාන්දර වෙනකන් දැන් දිග්ගටම දැහැනේ. මහා එළි වෙනකොට, ඒ කියන්නේ එළිය වෙන ජාමයේ වෙනකොට උන්වහන්සේට දැනෙනවලු හිතට කිසිම කෙලෙසක් එන්නේ නැහැ.
පුදුම නිවීමක්, පුදුම සැනසීමක්, පුදුම නිශ්චල භාවයක් කියලා හරීම සැනසීමක් ඒ වෙලාවේ දැනුණලු. ඒ දැනීම කොච්චරද කියලා කියනවනම් උන්වහන්සේ පාන්දර එළි වෙනකොට උන්වහන්සේට දැනුණලු මම රහත් වෙලා කියලා. තමන් සත්‍ය අවබෝධය පූර්ණ කරලා ඉවරයි දැන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය දැකලා ඉවරයි. තමන් සත්‍ය අවබෝධය පූර්ණයි. මම දැන් නිවනින් නිවිලා ඉවරයි කියලා උන්වහන්සේට නිගමනයක් ආවලු. ඉතින් දැන් උන්වහන්සේ මොකද කරන්නේ? හෙට උදේ දැන් පාන්දර උදේ දානේ අරගෙන හිල් දානේ අරගෙන ඉවර වෙලා ගිහිල්ලා අජාන්චා හාමුදුරුවෝ ඉස්සරහා මේක දැන් කියන්න ඕනේ. මම නිවන් පූර්ණේ කරගත්තා. මම නිවන කෙලවර මම නිවන සාක්ෂාත් කරගත්තා. කතකරණීයයි නාපරත්තං කියලා මම නැවත මට කරන්න දෙයක් නැහැ. නැවත නූපදීම පිණිස මට කරන්න දෙයක් නැහැ කියලා අජාන්චා හාමුදුරුවෝ ඉස්සරහා සිහියනාද කරන්න ඕනි කියලා. ඉතින් දැන් බ්‍රහ්මෝස හාමුදුරුවෝ හිතාගෙන දැන් ඉතින් එහෙම්ම භාවනාවෙම හිටියලු එළි වෙනකන්. ඉඳලා දැන් උදේ පාන්දර මුන්නහන්සේ වඩිනවා පිණ්ඩපාතේ. පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ දකිනවා ඒ රටේ තියෙන තායිලන්තයේ පිණ්ඩපාතයට අරන් එන ඒ තායිලන්තයේ මිනිස්සු ආහාරයට ගන්න විශේෂ ආහාරයක් එදා සකස් කරගෙන ඇවිල්ලා තියෙනවා. යම්කිසි මස් වර්ගයක් හරි කිනම් වූ ආහාරයක් සකස් කරගෙන ඇවිල්ලා ඉන්නවා ඒ ගිහි පිරිස. දැන් මේක උන්වහන්සේ අර පිණ්ඩපාත පොලිමේ එනකොට මෙහෙම එනකොට ඈත දකිනවා අර ව්‍යංජනය දැන් මේ සුඩ තැම්පත් කරලා තියෙනවා බෙදන්න. මේක දැක්කහම උන්වහන්සේට හිතෙන්න ගත්තලු ඊයේ රාත්‍රියේ මම රහත් වුණානේ. ඊයේ රාත්‍රියේ මම අවබෝධය පූර්ණ කළානේ. ඒ අවබෝධය පූර්ණ කරපු නිසා දෙවියෝ ඒක දැකලා දෙවිවරු සතුටු වෙලා ගිහිල්ලා මේ ගම්වැසියන්ට කියන්නේ නැති මට මේ වගේ අර ස්වාමින් වහන්සේ නමක් ඊයේ රාත්‍රියේ මෙන්න මෙහෙම වුණා. ඒ ස්වාමින් වහන්සේ වෙනුවෙන් මෙන්න මේ දානේ අරයි යන්න කියලා. දැන් ඉතින් උන්වහන්සේ කල්පනා කරනවා මං වෙනුවෙන්ම තමයි මේ ව්‍යංජනය හැදිලා තියෙන්නේ. මං වෙනුවෙන්ම තමයි මේ ව්‍යංජනය දැන් සකස් කරලා තියෙන්නේ. මේ ව්‍යංජනය මටම හදපු ව්‍යංජනයක් තමයි කියලා. ඉතින් මොකද වුනේ? උන්වහන්සේ දැන් පොලිමේ අන්න අර දාන පොලිමේ ඇවිදගෙන යනවා. ඔහොම ඇවිදගෙන යනකොට එතන ඒ අවස්ථාවේදී ඒ ස්වාමීන් වහන්සේගේ හිත දැක්කා ආදේශනා ප්‍රාතිහාර්ය තිබිච්ච අජාන්චා හාමුදුරුවන්ගේම තවත් ගෝලයෙක්. ගෝල ස්වාමීන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේ කමඨහන් සුද්ධ කරන ගුරුවරයෙක්. මේ ගුරුතුමා දැක්ක මේ ස්වභාවය. මේ සුදු හාමුදුරුවෝ දැන් වැඩේ වරද්දගෙන ඉන්නේ. හැබැයි දැන් මේක කිව්වට පිළිගන්නේ නැහැ. කටින් කිව්වට පිළිගන්නේ නැහැ. එයාටම මේක අත්දකින්න අවස්ථාවක් දෙන්න ඕනි කියලා හිතාගෙන උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේ අර පිණ්ඩපාත පොලිමෙන් එළියට ඇවිල්ලා උන්වහන්සේ ගියා අර දාහනේ බෙදෙන තැනට. බෙදෙන තැනට ගිහිල්ලා අර ව්‍යංජනය බෙදන්න උන්වහන්සේ ඉල්ලගත්තා. උන්වහන්සේ ඉල්ලගෙන මොකද කළේ? දැන් අනිත් ස්වාමින් වහන්සේලාට මෙහෙම දාහනේ බෙදනවා. අර ව්‍යංජනේ අනිත් ස්වාමින් වහන්සේලාට මේ හාමුදුරුවෝ බෙදනවා. බෙදලා ටිකක් වෙලා යනකොට අජාන් බ්‍රහ්මෝස් හාමුදුරුවෝ දැන් මේ පොලිමේ මෙහෙම ඉස්සරහට එනවා. ඉස්සරහට එනකොටම අර හාමුදුරුව මොකද කළේ? ආන් අරක බෙදන්න ගිහිල්ලා මේක බෙදන්න නැතුව එක පාටම අර මස් ව්‍යංජනේ නැත්තම් ඒ තිබිච්ච අර ව්‍යංජනේ අරගෙන යන්න යනවා. ව්‍යංජනේ අරගෙන පැත්තකට ගියා. පැත්තකට ගියාම බ්‍රහ්මෝස් හාමුදුරුවන්ට පුංචි ගැටීමක් ආවා. මං වෙනුවෙන්ම හදලාගෙන ආපු දානේ ඇයි මෙයා මේ අහකට අරන් ගියේ කියලා පුංචි ගැටීමක් ආවා. එතකොටම උන්වහන්සේට තේරුණාලු රහත් නෙමේ, රහත් මගවත් තාම හරියට තේරිලා නැහැ කියන එක. ඒ වෙලාවේදී තමයි උන්වහන්සේට Tamanටම වැටහුනේ මාර අවුලක් මට වෙලා තියෙන්නේ කියලා. පින්වතුනි ඕක තමයි සාමාන්‍ය ජීවිතයේ ස්වභාවය. දැන් ඕක මගේ ජීවිතෙත් මටත් ඔය වගේම අත්දැකීමක් වෙලා තියෙනවා. මම බය නැතුව ඒ කතාව කියනවා. මොකද ඒක මට අත්දැකීමට වෙලා තියෙන නිසා. අපි අපේ ජීවිතයේ පැවිදි වුණාට පස්සේ දිග්ගටම භාවනා කරපු කාරණාව කළා. දිග්ගටම දැහැන් වැඩිම කියන කාරණාව මුල් කරගෙන විවිධාකාරයෙන් භාවනාව දියුණු කරන්න මහන්සි වුණා. එහෙම භාවනාව දියුණු කළ කාලයක් ওই විදිහට මට මතකයි අපි යනවා ආරණ්‍ය සේනාසනයකට. ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා ඉවරලා අපි දිගටම භාවනා කළා. දවස් 5ක් 6ක් මට මතකයි දවස් 7ක් විතර එක දිගටම අපි කමඨහන් භාවනාවක් යම්කිසි භාවනාවක් දියුණු කරගෙන හිටියේ. එකම කමඨහනක් දිගටම පුරුදු කළා. පුරුදු කළ කාලයක් මේ භාවනාව දියුණු කළා 7 වෙනි දවසේ 6 වෙනි දවසේ රාත්‍රිය වගේ වෙනකොට මට දැනෙනවා හිතට කිසිම කෙලෙසක් එන්නේ නැති ස්වභාවයක්. පුදුමාකාර නිවීමක්. ඒ නිවීම ජීවිතේ මම කවදාකවත් කලින් අත්දැකලා තිබ්බේ නැහැ. පුදුමාකාර සැනසීමක්, කායට පුදුම සැනසීමක් දැනෙනවා, මනසට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. ඒ සැහැල්ලුව සැනසීමත් එක්ක රාත්‍රියේදී මධ්‍යම රාත්‍රියේදී මම තීරණය කරනවා මට දැනෙන්නේ මම දැන් කරපු දේවල් කරන්න තියෙන දේවල් කරලා ඉවරයි. මට දැන් සංසාරයෙන් ඈතර වෙන්න මම යම්කිසි වෙහෙසක් මහන්සියක් ගතද ඒ සියල්ල මම දැන් කරලා ඉවරයි. මට දැන් කමටහනක් මේ බෙන්නලා දීපු ගුරුවරයා ගාවට ගිහලා මම මේක දැන් කියන්න ඕනේ කියලා හිතාගෙන මම මොකද කළේ? පහෝදා පාන්දරම ඒ ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන උන්වහන්සේට වන්දනා කරලා උදේ බුද්ධ වන්දනාවට සම්බන්ධ වෙලා ඊට පස්සේ උන්වහන්සේට වන්දනා කරලා මම පිටත් වුණා කොළඹ එන්න. ඇවිල්ලා මට මේ
කමටහන් පෙන්නලා දීපු ඒ ගුරුතුමාට ඒ ගුරුවරයාට ඒ කාරණාව ගිහින් කියන්න. ඒ ගුරු ස්වාමීන් ඒ හාමුදුරන්ට ගිහින් කියන්න ඕනි කියලා මම දැන් කොළඹෙන්න පිටත් වුණා. කොළඹෙන්න පිටත් වෙනකොට එතන වාඩි වෙලා ඒ කියන්නේ එතන කොළඹට එන්න ඒ ගමෙන් නගරයට ඇවිල්ලා ඒ නගරේ ටවුන් එකට ඇවිල්ලා එතන ඒ ටවුන් එකේ තියෙන පෙට්‍රල් ෂෙඩ් එක ගාව මම ඉන්නවා. මොකද මාව එක්කයි යන්නේ. ඒ අහවල් දිනේදී උදෑසන කාලේදී මහත්මයෙක් එතෙන්ට එනවා කියලා කිව්වා. කොළඹට මාව එක්කයි යන්න. ඉතින් මම දැන් ඒ පෙට්‍රල් ෂෙඩ් එක ගාව ඔහොම බලාගෙන ඉන්නවා. බලාගෙනකොට මට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ පරිසරයේ. පරිසරයේම පුදුම උපේක්ෂා සහගතයි, පුදුම නිශ්චලයි, පුදුම නිවීමක්, පුදුම සැනසීමක් මම ඒ වෙලාවේ අත්දැකීමින් හිටියේ. ඔහොම අත්දැකීමින් ඉන්නකොට දැන් මෙහෙම බලාගෙන ඔහොම ඉන්නකොට ටිකක් වෙලා යනකොට මගේ ඉස්සරහට මේ පෙට්‍රල් ෂෙඩ් එක ගාවට ආවා ස්ත්‍රියක් සහ පුරුෂයෙක්, කාන්තාවක් සහ පිරිමියෙක් ඇවිල්ලා මගේ ඉස්සරහෙන් බැස්සා. මේ දෙන්න බහිනකොට මේ දෙන්න මේගොල්ලෝ ඇඳන් හිටපු ඇඳුම් සහ ඒ දේවල් එක දකිනකොට මගේ හිතට විවිධාකාර සිතුවිලි එන්න ගත්තා. මේ කාන්තාව මේ වගේ වෙලාවක මේ නගරයට එන්නේ, නගර මැදට එන්නේ වෙන මොකක් හරි වෙන්නේ නැති, මෙහෙම වෙන්නේ නැති කියලා ඔහොම එක පාට සිතුවිලි කොහෙන්දෝ එන්න ගත්තා. දැන් මෙහෙම එනකොට ටිකක් වෙලා යනකොට මට දැනෙනවා ඊයේ රාත්‍රියේ මට දැනුනේ මම මගපල පූර්ණ කරලා ඉවර කළා වගේ. හැබැයි මගේ හිතට දැන් මේ මමත් හිතා ගන්න බැරුව මටත් හිතා ගන්න බැරුව විවිධාකාර සිතුවිලි එනවා. මොකද්ද මේ වෙන්නේ? ආන් ඒ වෙලාවේ තමයි මටම දැනෙන්න ගත්තා මගපල පූර්ණත්වයේ නෙමෙයි, තාම දර්ශන භූමියවත් හරියට තේරිලා නැහැ කියන එක ඒ වෙලාවේ දැනෙන්න ගත්තා. ඒ කියන්නේ පෙනෙන දේවල් වලට බැඳෙන එක නෙමෙයි, මේ පෙනීමම කියන තැන ප්‍රශ්නයක් තියෙනවා, ඒක වැටහිලා නැහැ කියන එක ප්‍රායෝගිකව තේරෙන්න ගත්තා. ආන් ඒ වෙලාවේ මම මුලින්ම කරපු කාරණාව තමයි පින්වතුනි, මම මුලින්ම ගියා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ. එතනින් මම කොළඹ ආවා. ඊට දවස් දෙකකට පස්සේ මම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා බුදුහාමුදුරු ඉස්සරහට ගිහිල්ලා මුලින්ම සාසනය කමා කළා. මගේ බුදුහාමුදුරනේ මට සමා වෙන්න, ඔබ වහන්සේගේ ශාසනයේ මම නැති මගපල තියනවා කියලා දාගෙන මම මහා අවුලක හිටියේ. මට සමා වෙන්න බුදුහාමුදුරනේ, මට මෙතනින් එහාට මේ ගමන යන්න පාරක් පෙන්වන්න කියලා මම ඉල්ලීමක් කළා. මගේ බුදුහාමුදුරනේ මට උදව් කරන්න කියන අර්ථයෙන්. ආන්න එදයින් පස්සේ තමයි ටිකෙන් ටික මේ කාරණාව හරියට විවරණය කරගන්න පුළුවන් දේශනාවන් ඇහෙන්න පටන් ගත්තේ. කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුණ ගැහෙන්න පටන් ගත්තේ. එහෙම ටිකෙන් ටික අර භාවනා කරපු එක මට වැරද්දක් වුණේ නැහැ පින්වතුනි. ඒ භාවනාවේ මට මහා උපකාරයක් හම්බුණා. අවුරුදු ගාණක් තිස්සේ දිනු කරපු ඒ භාවනා ප්‍රතිපදාව, පූර්ව භාග ප්‍රතිපදාවක් විදිහට දිනු කරපු ඒ භාවනාවෙන් ඊටාම උපකාරයක් හම්බුණා. මොකද එහෙම භාවනා කරපු නිසා තමයි මම තදංග ප්‍රහාණය සහ විස්කම්මන ප්‍රහාණය හරියටම අත්දැක්කේ. හැබැයි ඒක සමුච්ඡේද ප්‍රහාණය නන් නෙමෙයි. සමුච්ඡේද ප්‍රහාණය කියන එක හරියටම අත්දකින්න අවබෝධ කරගන්න පුළුවන් උනේ ආන් ඊට පස්සේ. ඒ කියන්නේ අර වැරදි ටික සිද්ධ වෙලා ඒ ටික මට උනේ වැරද්දක් කියන එක මම තෝරගන්න මට අවංක වුණාට පස්සේ, ඒ මම නිවන කියලා මගේ හිතටම රැවටලා හිටපු එකක් කියන එක තේරුණාට පස්සේ තමයි හැබෑ නිවීම මොකක්ද කියන එක හොයාගන්න හැකියාවක් පරිසරයක් හැදුනේ. එතනින් තමයි තේරුනේ දැන් මේ කතාව සාකච්ඡා කරන්න අද දවසේදී ඕගොල්ලන්ට ඔය ඇත්තන්ට මේ විදිහට බණක් හරි කියන්න පරිසරයක් මේ විදිහට සැකසීලා මේ කාරණාව මෙහෙම කියන්න පරිසරයක් හම්බෙච්ච වෙලාවේ මම මේ කතාව මෙහෙම කියන්නේ ආධ්‍යාත්මික ජීවිතය තුළ තියෙන පින්වතුනි හරියන ඒවා නෙමෙයි, වැඩිපුරම තියෙන වරදින ඒවා. මේ ගමන තුළ තියෙන්නෙම වැරදීම්, මේ ගමන තුළ තියෙන්නෙම රැවටීම්, මේ ගමන තුළ තියෙන්නෙම වංචනික ධර්ම. මෙන්න මේ වංචනික ධර්ම ටික හඳුනගන්න අපිට අවංක වීමම තමයි අපිට නිවැරදි වෙන්න තියෙන ක්‍රමවේදය. එතකොට දැන් මේ අවංක වීම කියන කාරණාව තමන් තුලින්ම මතු නොවන තාක්කල්, තමා තුලින් මේ අවංකකම මතු නොවන තාක්කල් අපි ඉන්නේම රැවටීම් වලට අහු වෙලා. අපිව රැවටීම් වලට අහු වෙනවාමයි. මෙන්න මේ කතාව අපිට සිද්ධ වෙන මේ රැවටීම් ටික තේරුම් අරගෙන යනකොට තමයි අපිට ටිකෙන් ටික හැකියාව ලැබෙන්නේ තදංග ප්‍රහාණයේ ස්වභාවය, විස්කම්මන ප්‍රහාණයේ ස්වභාවය, සමුච්ඡේද ප්‍රහාණයේ ස්වභාවයන් තේරුම් බේරුම් කරගන්න. ඔන්න ඔය ටික කරගන්න තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධම්ම ශ්‍රවණයත් එක්ක නිරන්තර ඇසුරේ ඉන්න කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ සීල සූත්‍රයේ පෙන්නනවා සෝවාන් වෙන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධම්ම ශ්‍රවණය ඇසුරු කරන්න, සකදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, අරිහත් වෙන්න. අරිහත් වුණාට පස්සෙත් ඔය කියන හැතුර ඇතුලේ ඉන්න කියන එක. ඔය කියන ඇසුරත් එක්ක ඉන්න කියන කාරණාව. එතකොට දැන් මේ කතාව අපි මනසේ තේරුම් ගන්න නම් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් අහං නජානාමි භගවන්තං ජානාමි. මං ගැන දන්න කෙන්ගෙඩියක් නෑ. මං ගැන දන්නවා කියලා හිතාගෙන ඉන්නකම ගොංකමක් කියලා තේරෙන තැනකදී තමයි ඇත්තටම අපි ගැන අවංකවම අපි ගැන තේරුම් ගන්න පටන් ගන්න.
මෙන්න මේ තේරුම් ගැනීමට යන්න. ඒ කියන්නේ මම මාව හොයා ගන්න මම කියන ක්‍රියාවලිය ඇත්ත ඇති සැටියෙන් දකින්න අපි අපිට විවෘත වීම කියන කාරණාව. අපි අපිට අවංක වීම කියන කාරණාව ඉතාම වැදගත්. අපිට කල්යාණ මිත්‍රව වෙච්ච ස්වාමින් වහන්සේ නමක් දීපු කමටහනක් තියෙනවා. ඒක තමයි අවංක වෙමි, පිරිසිදු වෙමි, පිවිතුරු වෙමි, පබසර වෙමි කියන කාරණාව. තමන්ට අවංක වීම කියන එක මේක වචනෙන් කීකින් එකක් නෙමෙයි. මේක හැඟීමක්. තමන්ට අවංක වෙන තරමටම තමයි පිරිසිදු වෙන මාර්ගයේ ගැඹුර තේරෙන්න ගන්න. පිරිසිදු වීමම තමයි පිවිතුරු වීම. පිවිතුරු වීමම තමයි ප්‍රභාස්වර හෙවත් නැවත නූපදින අවබෝධය. ප්‍රභා අස්වර ප්‍රභවය කියලා කියන්නේ අවිද්‍යාව තෘෂ්ණාව නැමැති ප්‍රභවය මුලිනුපුටා දාන ප්‍රභවයේ මුලිනුපුටා දාන අවබෝධය සාක්ෂාත් වීම හෙවත් ප්‍රභාස්වරත්වයට පත්වීම කියන කාරණාව. මේ ප්‍රතිපදාව දිනු කරගෙන යන්න තමන් තිබිය යුතු පළවෙනිම කාරණාව තමයි තමන්ට අවංක වීම. තමන්ට අවංක වෙන තරමටම තමයි තමන්ගේ ඇතුලේ ප්‍රශ්නය තමන්ට හොඳට තේරෙන්න විවර වෙන්න පටන් ගන්න. අද වෙලා තියෙන්නේ අපි දක්ෂ නැත්තම් අපිට අවංක වෙන්න. අපි හිතාගෙන ඉන්නවා නම් මම මෙච්චර කාලයක් බණහලා දිනවා මම මෙහෙම ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා තිනවා මම මෙහෙම දන්නවා මේ කියන්නේ මේකයි කියලා තමන්ට ඕනේ විදිහට ධර්මය නවාගෙන ඉන්නවා නම් ඒ කියන්නේ සද්ධාවෙන් තොර ප්‍රඥාවන්ත චරිත. ප්‍රඥාවන්තයා කපටීනේ හැමතිස්සෙම. සද්ධාවෙන් තොර ප්‍රඥාවක් වැඩෙනවා කියලා කියන්නේ ඒකගේ ස්වභාවයම කපටි. ඒ කපටිකම තුළ එයා මේ ධර්මය තමන්ට ඕන විදිහට නවා ගන්නවා. තමන්ට ඕන විදිහට කරකව ගන්නවා. එයාට ඕන විදිහට ධර්මය කරකව ගන්නවා. එතකොට සද්ධාවෙන් තොර ප්‍රඥාවන්තයා හැමදෙස්සම කපටි. එතකොට එයාට තේරිච්ච මට්ටමින් ධර්මය විවරණය කරන්න යනවා. ධර්මය තමන්ට තේරිච්ච මට්ටමින් තමන් දන්න එකක් කියව ඉන්නවා. ඒක තමයි සද්ධාවෙන් තොර ප්‍රඥාවන්තයාගේ ස්වභාවය. හැබැයි ප්‍රඥාවෙන් තොර සද්ධාවන්තයා ඔහොමවත් එකක් කතා කරන්නේ එයා සාමාන්‍ය පුද පූජා ටික කරගෙන හරි නැත්නම් අර එක කතාවක් තියෙනවා ඒක ආච්චි අම්මා කෙනෙක් මේක හොඳට තෝරගන්න මේ අදහස තේරෙන්නේ කියන්නේ දවසක් ස්වාමින් වහන්සේලා හැමදාම මේ බුදුමැදුර අස් කරන්න යනකොට දකින්නවා කූමිරලක් බුදුහාමුදුරන්ගේ අත දිගේ හැමදාම එනවා. දැන් මේක ගිහින් බැලුවම අත උඩ හැමදාම ඉන්දියාප්පයක් තියලා තියෙනවා. හැමදාම ඉන්දියාප්ප තියෙනවා අත උඩ. දැන් බැලුවා මොකද්ද මේ වැඩේ? හැමදාම උදේ පාන්දර ඇවිල්ලා අස් කරන්න බුදුමැදුර අස් කරන්න හදනකොට බුදුමැදුර ඇතුලේ මේ කූමිරලක් ඇවිල්ලා ඒ ඇසේ අත උඩ බුදුහාමුදුරන්ගේ ඉන්දියාප්පයක් මේ මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න කියලා පහවදා පාන්දරම බලාගෙන ඉන්නවා. මෙහෙම බලාගෙන ඉන්නකොට පාන්දර ජාමේ පාන්දර 5:06ට විතර 5:08ට විතර පාන්දරම 4:05 වගේ වෙනකොට ආච්චි අම්මා කෙනෙක් හැරමිටියක් ගගහා එනවා. ඇවිල්ලා ඉවර වෙලා අනේ මගේ බුදුහාමුදුරුවන්ට දාන ටිකක්වත් දෙන්න කවුරුත් නැහැ. මගේ බුදුහාමුදුරන්ට මම දාන ටිකක්වත් ගෙනාවේ නැත්නම් කවුද දාන ටිකක්වත් දෙන්නේ කියලා අර තමන්ගේ තියෙන මල්ලෙන් ඇදලා ගන්නවා හොරෙන් වගේ ඉන්දියාප්ප ටිකක්. ඒකෙන් ඉන්දියාප්ප ටිකක් අරගෙන ඉවර වෙලා ඒ ටික තියෙනවා බුදුහාමුදුරන්ගේ මේ අර පිළිම වහන්සේගේ අත උඩින්. තියලා ඉවරලා ඉතින් මේ වැඳලා ඉවරලා යන්න යනවා. දැන් බැලුවම ඉතින් මේ ගෑනු කෙනා හරි මෝඩයි වගේනේ පේන්නේ. හැබැයි මේ මෝඩකම ඇතුලේ හරි සුන්දර භාවයක් තියෙනවා. ඒ තමයි බුදුහාමුදුරන්ට දාන ටිකක් දෙන්න ඕනි කියලා තිබිච්ච මහා හැඟීම. ඒ හැඟීමෙන්ම හැබැයි පොඩි මෝඩ වැඩකුත් කරනවා. අරක වාජනයකට ලැහැත්ති කරලා ඉවර වෙලා හොඳට පිරිසුදුව පිළිවෙලට සකස් කරලා පිරිසුදු පූජා කරනවා නෙමෙයි. ඒක ගෙනල්ලා ඔහේ ගෙනල්ලා අර අත උඩින් තියනවා ඔය පළඳන්න බුදුහාමුදුරනේ කියලා. මං කියන එක පැහැදිලිද මේ කියන කාරණා? දැන් මෙතන තියෙන ප්‍රඥාවෙන්තරෝ සද්ධාාවක්නේ. එතන තියෙන ඒ සද්ධාව නිසා මේක නිකන් අර මෝඩ පැත්තකට යන ස්වභාවයක් ගිහින් තියෙනවා. හැබැයි ඒ අම්මට චුට්ටක් කවුරු හරි කියලා දුන්නා නම් අම්මේ මෙන්න මේක මෙහෙම පිරිසුදු පිඟානකට දාලා මේ විදිහට මෙහෙම සකස් කරලා මෙහෙම කරන්න කිව්වා නම් සමහරට ඒක අහලා ඉවරලා ඒ අම්මම ක්‍රමානුකූලව චුට්ටු ඒ අම්මටම තේරෙන්න පටන් ගනි ඇත්ත තමයි මෙහෙම නෙමෙයි මේක පූජා කරන්න ඕනේ මෙහෙමයි කියලා ඒ හැඟීමෙන් යුක්තව ඒක කරાવી. දැන් අද වෙලා තියෙන්නේ මේ සමාජය තුළ ඕවගේ කතාවක් කිව්වහමත් මෝඩ සද්ධාව, ගොන් සද්ධාව, බූරු සද්ධාව කියලා පහර ගහනවා. එහෙම පහර ගහන එක නෙමෙයි පින්වතුනි අපි වෙන්න ඕනේ. මිනිස්සෙක් ගාව තියෙන මෝඩකමින් හරි තියෙනවනම් සද්ධාාවක් ඒක ප්‍රඥාවන්ත කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ආන්ගේ දක්ෂකාවය තමයි භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ගාව තියෙන්න ඕනේ කාරණාව. දැන් මේ ಗುಣ මේව දියුණු කරන්නේ නැතුව හිතන්න එපා පින්වතුනි. ඒ කියන්නේ සද්ධාව සහ ප්‍රඥාව සහ සද්ධාව සමබර නොවන තැනකදී තමන්ට අවංක වීම කියන කාරණාවවත් එදෙන්නේ නැහැ. එතකොට මේවා තමන්ට අවංක වෙන තරමටම තමයි සද්ධාවයි ප්‍රඥාවයි සම වෙලා යන්න පුළුවන්. සද්ධාවයි ප්‍රඥාවයි සමබර කරගෙන මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ ගමන යනකොට බොහොම පැහැදිලිව මෝඩ සද්ධාාවක් නෙමෙයි තියෙන්න ඕනේ. අමූලිකා සද්ධාාවක්, ගරු සද්ධාාවක්. දැන් හොඳට මතක තියාගන්න අද සමාජයේ තියෙන තව වැරද්දක් තමයි අමූලිකා සද්ධාව කියන්නේ මෝඩ සද්ධාාවක් කියලා කියනවා. ඒක මෝඩ සද්ධාාවක් තමයි සත්‍ය අවබෝධයට සාපේක්ෂව. හැබැයි සත්‍ය අවබෝධයට යන්න අමූලිකා සද්ධාව උපරිම තියෙන්න ඕනේ. ඕක තියෙන්නේ අක්කන සූත්‍රයේ විග්‍රහ කරනවා මෙලවත් පරලවත් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත්ත ශ්‍රමණ බ්‍රහ්මණයෝ ඇත කියන තැන. ඒ කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය අන්තිම තැන.
මෙලවත් පරලවත් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත්ත ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත කියන අර්ථය. ඒ කෙලවරේම ඉන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට මේ කතාව මගේ බුදුහාමුදුරුවෝ හරියටම කියලා තිනවා කියන අර්ථය දැනෙන්නේ නැති කිසිම කෙනෙක්ට බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන ධර්මයේ හොයන්න ගෞරවයක් එන්නේ නැහැ. ඒ නිසා තමයි අර වක්කලි හාමුදුරුවන්ට කියපු කාරණාව. වක්කලි ස්වාමින් වහන්සේට කියනවනේ වක්කලිය මට වැඳීමෙන් ඇති කවර පළක්ද යමෙක් ධර්මයේ දකී නම් මේ බුදුන් දකී කියන තැන අල්ලගෙන අද ගොඩක් වෙලාවට ওই කතාව කියන්නේ. එතන හොඳට බලන්න වක්කලි හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියන්නේ මට වැඳට කමක් නෑ වක්කලිය. හැබැයි මේ කුණු වෙන කයට වඳිනවට වඩා වැදගත් වක්කලිය තථාගතයන් වහන්සේ පෙන්නපු ධර්මය අවබෝධ කරගන්න එක. දැන් හොඳට බලන්න වක්කලි හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට ගරු කරපු නිසා ඒ ගරු වන්දනාව තිබුණ නිසාම තමයි වක්කලි හාමුදුරුවන්ට හොඳටම හැකි වුණේ ඒ ධර්මය අප්‍රමාදීවම අවබෝධ කරගන්න. මෙන්න මෙතන පදනම. හොඳට තෝරගන්න. සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කිව්වහම සද්ධානුසාරී කිව්වහම සද්ධාව බරයි කියලා කියනවා. ධම්මානුසාරී කිව්වහම ප්‍රඥාවට බරයි කියලා කියනවාද? දැන් මෙතන හොඳට ගන්න සද්ධානුසාරී භික්ෂූන් අතර අග්‍රම කෙනා තමයි වක්කලි හාමුදුරුවෝ. ධම්මානුසාරී භික්ෂූන් අතර අග්‍රම, ඒ කියන්නේ ප්‍රඥාවෙන් අග්‍රම ස්ථානයේ හිටපු කෙනා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. මෙන්න මේ ස්වාමීන් වහන්සේලා දෙන්නගේ කතාව හොඳට බලන්න. වක්කලි හාමුදුරුවන්ට ඊටාම ගැඹුරු සද්ධාාවක්, මහා දරුණු සද්ධාාවක් තිබ්බ බුදුහාමුදුරුවෝ කෙරෙහි. පුදුම ගෞරවයක් තිබ්බේ. බුදුහාමුදුරුවෝ දකිනකොට ඇඟේ ලෙඩ හොඳ වුණා. ඒ තරම් ගෞරවයක්. දැන් සමහර ලාවට අපිට තියෙනවනේ දැන් අපි ගෞරව කරන කෙනෙක් හිතන්න හොඳටම අපි හිතන්න ඔබ ඉන්නවා, ඔබ පුදුම විදිහට ගරු කරනවා රටේ ප්‍රසිද්ධ නළුවෙක් ඉන්නවා. ඒ නළුවට ඔබ පුදුම විදිහට ගරු කරනවා. දැන් ඔබ ලෙඩ වෙලා ඉන්නවා. ඔබ ලෙඩ වෙලා ඉනකොට ඒ නළුව එනවා ඔබ බලන්න. ඔබට මක් වෙයිද? ඒ ප්‍රධාන නළුව එනකොට ඔබ බලන්න. ඔබට පුදුම සතුටක් දෙන්නේ. සමහරට ඇඟේ දින ලෙඩත් හොඳ වෙන්න පුළුවන්. තේරෙනවද මම මේ ලෝකෙන් කතාවක් කියන්නේ. දැන් මේ අදහස ගන්න මේකම තව අනිත් පැත්තෙන් ගන්න. බුදුහාමුදුරුවෝ කියන මහා උත්තමයාණන් වහන්සේ කෙරෙහි වක්කලි හාමුදුරන්ට පුදුම සද්ධාාවක් තිබ්බේ. පුදුම ගෞරවයක් තිබ්බේ. පුදුම වූමනාවක් ගෞරවයක් තිබ්බ බුදුහාමුදුරුවෝ ගැන. ආන්ගේ ගෞරවය වූමනාව නිසාම අධික සද්ධාවකින් තමයි බුදුහාමුදුරුවෝ ගැන හිටියේ. දැන් මේ අධික සද්ධාවෙන් හිටපු තැනට බුදු පියාණන් වහන්සේ වැඩලා මොකද කළේ? බුදුහාමුදුරුවෝ කිව්වා වක්කලි මට වැඳට කමක් නැහැ. හැබැයි වඩා වැදගත් වෙන්නේ වක්කලිය ශාස්ත්‍රුන් වහන්සේ වෙනපු ධර්මයේ විනය හරියට අවබෝධ කරගන්න එක කියලා. දැන් ඒ ගෞරවය නිසාම වක්කලි හාමුදුරුවෝ රහත් ඵලය දක්වා ගියා. ඒ අවබෝධය පූර්ණ කරගත්තා. මොකද ඒ අර තිබිච්ච අධික සද්ධාව නිසාම ඒ කතාව සෙමින් සිහියෙන් නිහඬව අවබෝධ කරගෙන ඒ අවබෝධයට ගියා. ඒ අවබෝධය පූර්ණ කරගත්තා. දැන් සද්ධාවන්ත භික්ෂූන් අතර අග්‍රම, ඒ කියන්නේ සද්ධානුසාරී භික්ෂූන් අතර අග්‍රම කෙනා තමයි වක්කලි හාමුදුරුවෝ. අග්‍රස්ථානීය බුදු පියාණන් වහන්සේගෙන් ලැබිච්ච අර 80 මහා ශ්‍රාවක දායාදයන් තුල ලැබිච්ච සද්ධාවන්ත භික්ෂූන් අතර අග්‍රම කෙනා වක්කලි හාමුදුරුවෝ. ඊළඟට ධම්මානුසාරී භික්ෂූන් අතර, ප්‍රඥාවෙන් භික්ෂූන් අතර අග්‍රම කෙනා සාරිපුත්ත මහරහතන් වහන්සේ. හොඳට බලන්න පින්වතුනි, සාරිපුත්ත හාමුදුරුවන්ගේ ප්‍රඥාව ගැන අපිට කතා කරන්න බෑ. සාරිපුත්ත හාමුදුරුවන්ගේ ජීවිත කතාව සහ සාරිපුත්ත හාමුදුරුවන්ව අධ්‍යයනය කරලා තියෙනවා නම් හොඳට බලන්න. සාරිපුත්ත හාමුදුරුවන්ට බුදුහාමුදුරුව ගැන තිබිච්ච සද්ධාව ඒක අපිට කියලා ඉවර කරන්න පුළුවන්ද? ඒකවත් අපිට කියලා ඉවර කරන්න බෑ. සාරිපුත්ත සීහනාද සූත්‍ර, චූල සීහනාද සූත්‍ර, මහා සීහනාද සූත්‍ර, මේ සීහනාද සූත්‍ර කියවනකොට බොහොම පැහැදිලිව සාරිපුත්ත මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේ වර්ණනා කරපු තැන් අපිට හම්බ වෙනවා පෙළදහම කියවනකොට. ඒවා කියවනකොට බොහොම පැහැදිලිව තේරෙන කාරණාවක් තමයි, බොහොම පැහැදිලිව විවරණය වෙන කාරණාවක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේට බුදුහාමුදුරුව ගැන තිබිච්ච සද්ධාව අපිට වචනකින්වත් හිතන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට දැන් ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍ර හිටපු සාරිපුත්ත හාමුදුරුවන්ට බුදුහාමුදුරුව ගැන තිබිච්ච සද්ධාව ගැන අපිට වචනකින්වත් කියන්න පුළුවන්ද? කියලා ඉවර කරන්න බෑ. සද්ධාවන්ත භික්ෂූන් අතර හිටපු වක්කලි හාමුදුරුවෝ සත්‍ය අවබෝධ කළේ නැද්ද? අවබෝධ කළා. එතකොට හොඳට බලන්න තෝ පින්වතුනි, සද්ධාවත් ප්‍රඥාවත් සද්ධාවත් සමව යන ගමනකදී තමයි ඇත්තටම අපිට ශාස්ත්‍රූන් වහන්සේව හම්බ වෙන්නේ. ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මයේ මනසේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකට අද කවුරු හරි කියනවා නම් ධර්මයේ දැකලා විතරයි මේක කරගන්න පුළුවන්, බුදුන් දකින්නේ ධර්මයේ දැක්කොත් තමයි කියලා. ඒක ගැලපෙන්නේ නැහැ. ඇයි? බුදුහාමුදුරුව කෙරෙහි ගරුත්වයක් තිබුණොත් තමයි අවංකවම හරි අපිට ධර්මයේ මොකක්ද කියන එක විමසන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. බුද්ධ රත්නයේ කෙරෙහි ගරුත්වය නැතුව ධර්ම රත්නය අවබෝධ කරන්න බෑ. ධර්ම රත්නය හරියටම අවබෝධ කළොත් තමයි, ඒ කියන්නේ අමෝලිකා සද්ධාාවක් තියෙන තැනකදී තමයි ආකාරවතී සද්ධාව හරියට සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මගපල ඥාන මට්ටමින් යථාබෝධය කරගන්න මට්ටමට එන්න පුළුවන් වෙන්නේ. ආන්නේ මට්ටමින් ආකාරවතී සද්ධාව පිහිටියොත් ආය අමෝලිකා සද්ධාව කියලා එකක් හිටින්නේ නැහැ. එතනින් එහාට ගියපු මහා ගරු සද්ධාවකින් ජීවත් වෙන්නේ. ඒ සද්ධාව අඛණ්ඩයි, අචින්‍යයි, අසබලයි.
ඒක කැඩෙන්නේ නැහැ. ඒ සද්ධාව දියුණු වෙනවා. ආන් එක දියුණු වෙලා සද්ධාවම පූර්ණ වෙන මට්ටමට කියනවා අසද්ධා මට්ටම කියලා. ඒ කියන්නේ සද්ධාව නැති වුණා කියන එක නෙමේ. සද්ධා ඉන්ද්‍රිය පූර්ණයි. සද්ධා ඉන්ද්‍රිය පූර්ණ වෙන රහතන් වහන්සේට. දැන් ඔය ගමන යන්න බොහොම පැහැදිලිව අපිට සද්ධාාවක් තියෙන්න ඕනේ. ගෞරවයක් තියෙන්න ඕනේ. අපි ශාස්ත්‍රඥ වහන්සේව අනුගමනය කරන්න ඕනේ. ඒ ධර්මයේ පිළිපදින්න ඕනේ. ධර්මයේ පිළිපදිනකොට අපි ධර්මයේ හොඳට විමර්ශනය කරන්න ඕනේ. ධර්මයේ සාකච්ඡා කරන්න ඕනේ. ආන් එහෙම සාකච්ඡා කරමින් ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව අපි මේ ධර්මයේ විමර්ශනය කරගෙන යනකොට අපිට දැන් පුළුවන් වෙනවා මම දන්න මට්ටමින් කාමච්ඡන්දය විවරණය කරනවාට එහාට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කියපු මට්ටම මොකද්ද කියන එක හොයන්න. දැන් අර ලොකුකම් පඬිතකම් මාන්නක්කාරකම් ටික ආපුවාම තමයි මම දන්න එකම තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කියලා එන්නේ. එතකොට වෙන්නේ මම දන්න එකක් කියව ඉන්නවා මිසක් බුදුහාමුදුරුවෝ කියපු එක හොයාගන්න අපිට උවමනාවක් නැහැ එතකොට. දැන් බුදු පියාණන් වහන්සේ කියපු එක තේරුම් ගන්න නම් මම දන්න එකට එහා කියපු එකක් තියෙනවා කියන විවෘත වීම තියෙන්න ඕනේ. මට දැන් මේ තේරෙන කාමච්ඡන්ද මට්ටමට එහා ගියපු මට්ටම කිනුයි බුදුහාමුදුරුවෝ කාමච්ඡන්දය පෙන්වන්නේ කියන සද්ධාව තියෙන්න ඕනේ. මට දැන් මේ තේරෙන ව්‍යාපාදය කියන මට්ටමට එහා ගියපු තැනකිනුයි බුදුහාමුදුරුවෝ ව්‍යාපාදය පෙන්වන්නේ කියන සද්ධාව තියෙන්න ඕනේ. දැන් ඒකයි මේ කියන සද්ධාව නැතුව බුදුහාමුදුරුවෝ පෙන්නපු ගැඹුර අල්ලන්න බැරි. සද්ධා බීජයන් තපෝවුට්ටි. දැන් අපේ ආධ්‍යාත්මික ජීවිතය තුළ අපිට වරදිනකොට ඒ කියන්නේ අපි ඉන්නෙම වැරදිලානේ කොහොමද? දැන් අපි ඉන්නෙම වරද්දගත වැඩපිළිවෙලකනේ. ඒකට දැන් ඔය භාවනාවේදී එන ආලෝකය ඊට පස්සේ භාවනාවේදී එන සමාධි නුවණ ලැබුණා වගේම දැනෙන ඒවා ඒ ඔක්කොම පෙන්වන්නේ අටුවාවටනකොට ලස්සනට පෙන්වනවා මේවා උපක්ලේශ කියලා. ඒවා උපක්ලේශ ධර්ම කියලා. ඒ උපක්ලේශ විදිහට තේරුම් ගන්නටත් අපිට තියෙන සද්ධාාවක්. මොකද මම මේ උපක්ලේශ වලට දැන් මාව අහුවෙලා තියෙන්නේ කියන එක නොදකින තාක්කල් ඒ උපක්ලේශ වලින් ඔබට යන අවබෝධයට එන්න කතා කරන්න ඌමනාවක් යාට ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම දන්න කෙන්ගෙඩියක් නැහැ මට මේ කතාව තාම හරියටම තේරිලා නැහැ. මේක හරියටම දන්නේ බුදුහාමුදුරුවෝම තමයි මේ කතාව හරියට දන්නේ. උන්වහන්සේමයි මේ කතාව හරියටම කියන්නේ සහ කිව්වේ කියන හැඟීමෙන් කටයුතු කරනකොට ආන් අපිට අපේ කන විවෘත කරලා කිනම් හෝ කල්යාණ මිත්‍රයෙක් පෙන්නලා දෙනවා නම් අපි දන්න මට්ටමට වැඩිය ගැඹුරින් ධර්මය ආන්ගේ ධර්මය අහගන්න විවෘත භාවයක් අපි ගාව නිර්මාණය වෙනවා. මේ විවෘත භාවය තුල තමයි පින්වතුනි ඇත්තටම වඩන සම්බොජ්ජංගයට එහා ගිහිල්ලා වැඩෙන සම්බොජ්ජංගේ නුවණ පහළ වෙන්නේ සති සම්බොජ්ජංගේ. මෙතන සති සම්බොජ්ජංගය කියලා කියන්නේ යෝනිසෝ මනසිකාර්ය. යෝනිය හෙවත් සකස් වීම, යෝනිය හෙවත් ගොඩනැගීම, ජාතිය පහළ වීම, ඉදප්පච්චේතාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අතීත ඒකාන්තයක්, අනාගත ඒකාන්තයක්, වර්තමානයේ මැදයි කියන තැනට ඇවිල්ලා අතීතයත් අනාගතයත් වර්තමානයත් තුනම අතික්‍රමණය කරන. ඒ කියන්නේ මේ කාලය අතික්‍රමණය කරන නුවණ පහළ කරගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ආන්ගේ හැකියාවදී තමයි හොඳට තෝරගන්න පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්‍රියාවලිය විනිවිද දකින්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය කියලා කියන්නේ මේ අද විද්‍යාඥයෝ සහ මේ අද විද්‍යාවේ උගන්වන මේ ඇහැට පේන අපි අර කතා කරන ආලෝකය ඇහැට ඇවිල්ලා ඇහෙන් ආලෝකය මොකද්ද ඔය ප්‍රතිබිම්බය සකස් වෙලා ඒක යටිකුරු ප්‍රතිබිම්බය උඩුකුරු වෙලා මොළයට ගිහිල්ලා ඔය විද්‍යාඥයෝ කියපු ක්‍රමය ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ පෙනීම නැමැති චක්කුංච පටිච්ච රූපේ චුප්පජිත චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ කියන මේ ස්කන්ධ ක්‍රියාවලිය ගොඩනැගීම, ප්‍රපංචකරණය වීම, ආන්ගේ ක්‍රියාවලිය තෝරගන්න විද්‍යාව ගැන තියෙන සද්ධාව පැත්තකට දාලා සත්‍ය ගැන අවබෝධ කර ගැනීමේ සද්ධාවෙන් බුදුහාමුදුරුවෝ කියපු එක මොකක්ද කියන එක හොයන සද්ධාවෙන් මේකට බහින්න ඕනේ. ආන් එහෙම බහිනකොට තමයි පින්වතුනි ඇත්තටම පටිච්චසමුප්පාදේ වචන නෙමෙයි හැඟීම තෝරගන්න පුළුවන් වෙන්නේ. වචන අමතක වේවා, අදහස වැටේවා කියන තැනට එන්න ගන්නේ. දැන් ඒක කරගන්න දක්ෂතාවය අපි අපේ පැත්තෙන් දිනු කරගන්න ඕනේ. ඇත්තටම අපි මේ ධර්මයේ සාකච්ඡා කරන්නේ මේ නිරන්තරයෙන් මේ කරුණු කාරණාවන් මතක් කරන්නේ. නිරන්තරයෙන් මේ කරුණු කාරණාවන් විවරණ කරන මේ විවිධාකාර සූත්‍ර අරගෙන මේවා සාකච්ඡා කරනකොට මේවා තියෙන අර්ථය ධර්මයේ මතු කරගන්න මේවා කියන්නම් වාලේ කියවන්න නැතුව මේවා කෙරෙහි ගෞරවයකින්. දැන් මට මතකයි එක්තරා පිටරට ස්වාමීන් වහන්සේ නමකගේ දේශනාවක් බලනකොට ඒ දේශනාව කරන මේ වගේම පොත් වහන්සේ අරගෙන ඉවරලා සාකච්ඡාව කරලා ඉවරුණාට පස්සේ උන්වහන්සේලා මේ පොත් ටික ශීර්ෂයෙන් අරගෙන ගියේ. අරගෙන ගිහලා තැම්පත් කළේ ඒ ත්‍රිපිටක පොත් ටික තැම්පත් කරලා තියෙන තැන.
දැන් එතකොට දැන් ඒවා දකිනකොට අපිට ඒව ගැන අවඥාවක් එනවා නම් අයියෝ මොනවද මෙච්චර ගැඹුර බණක් කියලා මොනවද අර පොත ඔළුවේ තියාගෙන ගියේ. ඔහොම අපිට හිතෙනවා නම් ඒ කියන්නේ අපේ මනස මහා සත්පුරුෂයි. අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ මනස සත්පුරුෂ කරගන්න. අපේ මනස සත්පුරුෂ කරගන්නකොට මේ ගරුත්වය කියන එක මේ පොතකින් පවා මෙහෙම මේ ස්වාමින් වහන්සේලා විශේෂයෙන්ම දැන් අද මතක් කරන්න ඕනේ අද මේ සිංහල පරිවර්තනය කරපු චට්ටමහා සංගායනාවෙන් පස්සේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල් කරගෙන මේ සිංහල පරිවර්තනය සකස් කරපු ස්වාමීන් වහන්සේලාට අද සමාජවාදීල සමහර පිරිස් බයින්නේ සමහර පිරිස් කියන්නේ පෘථග්ජන භික්ෂූන් කියලා. පෘථග්ජන භික්ෂූන් මේගොල්ලෝ මොනවද දන්නේ? ඒගොල්ලෝ මේක වරද්දලා කරලා තියෙන්නේ. ඔන්න ඔහොම පහර ගහන පිරිස අද සමාජ ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ට ඒ පිරිස කොච්චරම අසරණයිද කියලා කියනවනම් පින්වතුනි. ඒ ඇත්තන්ට ශාසනය අවබෝධ කරගන්න අවශ්‍ය කරන මූලික පදනමක් දැන් නැති වෙමින් යනවා. ඒ පදනම තමයි සත්පුරුෂ පදනම. එදා ඒ ස්වාමීන් වහන්සේලා මේක සිංහලට හරි මෙහෙම පරිවර්තනය කළා මේව රැකපු නිසා තමයි මෙහෙම ආරක්ෂා කරලා දීපු නිසා තමයි අද අපි මෙහෙම එකක් හරි කියවගන්නේ. අපිට ඒ ගරුත්වයවත් තියෙන්න ඕනේ පින්වතුනි. ඒව නැතුව ඒ ගුණගරුත්වය නැතුව අපිට මේ ධර්මයේ හැඟීම අවබෝධ කරන්න බෑ. මේ ධර්මයේ තියෙන ගැඹුර අපිට වැටහෙන්නේ නැහැ. මොකද අපේ මනස අසත්පුරුෂ වෙන තරමටම අපි අනිත් අයගේ අගුණ දකින, අනුත් අයගේ අඩුපාඩු දකින, අනිත් අයගේ වැරදි දකින, අඩුපාඩු දකින, අගුණ දකින පුද්ගල විවේචනයට බර වෙච්ච ස්වභාවයක නම් අපේ මනස තියෙන්නේ. අපිට මේ කතාව කරගන්න හම්බ වෙන්නේ නැහැ පින්වතුනි. ඒක නිසා අනිත් අයගේ අඩුපාඩු අගුණ දැක අනිත් අයට පහරක ගහ ඉන්න ස්වභාවයක අපේ මානසිකත්වයේ බර කරගෙන නම් ඒ තැනින් අපිට කවදාකවත් මේ ගමන යන්න බෑ. ඒ නිසා තමයි මම ඔය හැමදාම අර ගල්බිත්තියේ කතාව මතක් කරන්නේ. ස්වාමීන් වහන්සේ නමක් දවසක් කුටියක් හදලා ඉවරුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා කුටිය හදාගෙන කුටියට ආවට පස්සේ දකින්න එක ස්වාමීන් වහන්සේ නමක් එක ගල් දෙකක් ඇද වෙලා තියෙනවා. දැන් උන්වහන්සේ මේ කුටියට යන වාරයක් ගානේ උන්වහන්සේට පේන්නේ අර ඇද වෙච්ච ගල් දෙක. දැන් මේ ඇද වෙච්ච ගල් දෙක දිහා බල අයියෝ මේක ඇද වෙලානේ කියලා දුක් වෙලා ඉන්නකොට මේකට ආපු වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් මේ ගල් දෙක දිහා බලලා කියනවා මේ කුටිය දිහා බලගෙන බොහොම හොඳට කරලා තිනවා හරිම පිරිසුදුයි පිළිවෙලයි ලස්සනයි කියලා. දැන් එහෙම කිව්වට පස්සේ මේ හාමුදුරුවෝ අහනවා ඔබ වහන්සේට පේන්නේ නැද්ද අර ඇද වෙලා තියෙන ගල් දෙක? ඔබ වහන්සේට පේන්නේ නැද්ද මේ ඇද වෙලා තියෙන ගල් දෙක? ආන් එහෙම කිව්වට පස්සේ අර හාමුදුරුවෝ කියනවා මං ආපු ගමන් ඒක දැක්කා. හැබැයි ගල් දෙකක් ඇද වෙනකොට ඉතුරු ගල් 999ම හරියට බැඳලා තියෙනවනේ. ඒක ගැන මම සතුටුයි කියලා කිව්වා. ආන් ඒ වෙලාවේ තමයි මේ හාමුදුරුවන්ට තේරුනේ අර ගෝල හාමුදුරුවන්ට තේරුනේ තමන්ගේ මනසේ ස්වභාවය. තමන්ට හැමදෙස්සම අනිත්‍යයේ පුද්ගල විවේචනය තුළ හැමදෙස්සම පේන්නේ අනිත්‍යයේ අඩුපාඩු වැරදි කියන එක. මෙන්න මේ අඩුපාඩු වැරදි දැක ඉන්න මානසිකත්වයෙන් ඔබට ගිහිල්ලා මනස සත්පුරුෂ කරගන්න ඕනි කියන අර්ථය. ඔන්න ඔය අර්ථය අපි දැන් මතු කරගන්න ඕනි පින්වතුනි. මෙන්න මේ අර්ථය මතු කරගන්න යනකොට ප්‍රායෝගික ජීවිතය තුළ පුද්ගල විවේචනය සහ ක්‍රියා විවේචනය කියන තැන් දෙක හරියටම අපි තේරුම් ගන්න ඕනේ. මේක නැතුව අපිට පූර්වභාග ප්‍රතිපදාවත් හරියට දියුණු කරන්න හම්බ වෙන්නේ නැහැ. ඕක කියන්න තමයි අපි හැමදාම කියන්නේ අර සීනි කතාව. අම්මා කෙනෙකුයි පුතෙකුයි කඩේක ඉඳලා එළියට එනකොට පුතාගේ අතින් සීනි ටික වැටෙනවා. වැටුනහම ඒ අම්මා මෝඩයා බූරුවා කියලා ඒ ළමයාට බයිනවා. තව කඩේකින් අම්මා කෙනෙකුයි පුතෙකුයි කඩේක ඉඳලා එළියට එනකොට සීනි ටික බිම වැටුනහම ඒ අම්මා කියනවා පුතේ ඔයා කරපු වැඩේ වැරදි. පළවෙනියා විවේචනය කළේ මොකක්ද කියන තැනින්. දෙවනියා විවේචනය කළේ සමාවෙන පළවෙනියා විවේචනය කළේ කවුද කියන තැනින් දෙවනියා විවේචනය කළේ මොකක්ද කියන තැනින් පළවෙනියා පුද්ගලයා විවේචනය කරනකොට දෙවනියා කව ක්‍රියාවලිය වැරද්දක් තියෙනවා කියලා. දැන් මෙතෙන්ට එන්නත් අපේ මනසේ නීවරණ සමත වීමක් තියෙන්න ඕනේ. නීවරණ තුලිත නොවන තැනකදී අපිට පුද්ගලයා සහ ක්‍රියාව වෙන් කළ කතා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඕක හරියටම කරන්න පුළුවන් ඉන්නේ ආර්ය ප්‍රඥාවට යනකොට. ඕක ඒහිටත් එහා ගිහිල්ලා ඕක හරියටම ඔය නුවණ පිහිටන්නේ සම්මා සම්බුදු කෙනෙක්ට විතරයි. ඒකට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය. ඒ ආසව අනුසය දකින්න පුළුවන් ඥානය ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය. ඔය කියන ඥාන පුහුඩපු බුදුහාමුදුරන්ට විතරයි. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මා හෝ මාවැන්නේ කැර කිසිවෙක් පුද්ගලයා විවේචනය නොකළ යුතුයි. පුද්ගලයා විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න කිනම් හෝ පුද්ගලයෙක් කරන වැඩපිළිවෙලේ වැරද්දක් අපිට පෙනුනොත් ඒ වැඩපිළිවෙල අනුමත කරන්නත් අපිට අයිතියක් නැහැ. මොකද වැරද්ද කවුරු කළත් වැරදි. දැන් අද ධර්මයේ පෙන්න කවුරු හරි ධර්මය කියලා අධර්මයක් ප්‍රකාශ කරනවා නම් ඒ පුද්ගලයා කරන ක්‍රියාවලිය වැරදි. ඒ ක්‍රියාවලිය වැරද්ද කියනවා මිසක් ඒ පුද්ගලයාට පහර ගහන්න අපිට අයිතියක් නැහැ. හොඳට තෝරගන්න. අධර්මයක් දුට තැන ධර්මයෙන් කරුණු පෙන්වලා අධර්මය යටපත් කරන්න කියලා දේශනාවේ තියෙනවා. බුදුහාමුදුරන්ගේ අවවාදයක් ඒක. එතකොට අධර්මයේ විදිහට තේරෙනකොට ඒ අධර්මයක් කියලා පෙන්වන්න කොන්දපණ තියෙන්න ඕනේ. ඒක නැත්තම් එයා ශාස්ත්‍රූ ශ්‍රාවකයෙක් නෙමෙයි. මම මේක හොඳට තේරෙන්න හොඳ උදාහරණයක් කියන්න හොඳට අහගන්න. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් නම් ඍජුපටිපන්න වෙන්න ඕනේ. කෙලින් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කෙලින් කතා කරන්නේ පුද්ගලයන්ට ඇඟිලි දික් කරන අර්ථයෙන් නෙමෙයි.
කවුරු හරි පුද්ගලයෙක් මොකක් හෝ තැනක ධර්මයක් අධර්මයක් කරනවා නම් ඒ අධර්මය කියලා පෙන්වන්න කොන්දපණ තියෙන්න ඕනේ. ඒක සහේතුකව සකාරණව කරුණු සහිතව පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. ආන්ගේ අවසරය අපිට දීලා තිනවා. අද සමහර ලාවට අපි කිව්වහම දේශනාව පරිස්සමෙන් අල්ලගන්න නැතාන්තට යන කඩ ඉඩකඩ වැඩි. මේ අද නිවන කියලා මුකුත් නැහැ කිය ඉන්න පිරිසක් දැන් බහුල වෙමින් ඉන්නවා. පරිස්සම් වෙන්න කියලා මේ කතා කිව්වහම සමහරු අපිට කියනවා පින්වතුනි ඔය හාමුදුරුවෝ දැන් පුද්ගලයෝ විවේචනය කරනවානේ. ඔය හාමුදුරුවෝ දැන් අනිත් අයට පහර ගහනවානේ කියලා. නෑ පින්වතුනි. ඒ අපි කියන එක හරියට ඇහිලා නෙමෙයි. අපි කියන්නේ පුද්ගලයාට පහර ගහන අර්ථයෙන් නෙමෙයි. තමනුත් මාර්ගය ප්‍රතිපදාව වරද්දගෙන අනිත් අයටත් මාර්ගය වරද්දනකොට ඒක දකින්නකොට මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේක පොඩ්ඩක් බලන්න කියලා කිල්ලීම විතරයි ඒ කරන්නේ. නැතුව කාටවත් පහර ගහන වැඩපිළිවෙලක් නෙමෙයි. අද පිරිසක් ඇතාන්තයේ ඉඳගෙන ශාස්වත පඤ්ඤාවේ ඉඳගෙන නිවන කතා කරනවා. තව කට්ටියක් නැතාන්තයේ ඉඳගෙන උච්ඡේදයේ ඉඳගෙන මුකුත් නෑ කිය නිවන කතා කරනවා. දැන් මේ දෙකම තේරුම් අරගෙන මේ දෙකෙන්ම නිදහස් වෙන තැනදී තමයි ඇත්තම නිබ්බාණය කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒක වෙන්න තමන්ට අවංක වෙන්න ඕනේ. හැමතිස්සම තමන්ගේ අවබෝධය සැක කරන්න ඕනේ. තමන්ව විමර්ශනය කරන්න ඕනේ. ආන්නේ විමර්ශනය තුල යනකොට අහං නජානාමි භගවන්තං ජානාමි කියන හැඟීමෙන් යන්නයි ඕනේ. දැන් ඒ සද්ධාව මතු කරගන්න බැරි වෙන නිසා තමයි අද අපි මේ අසරණකමටපත් වෙලා තියෙන්නේ. කියන්නේ අමෝලිකා සද්ධාව හරියට නෑ තාම. අමෝලිකා සද්ධාව නැතුව ආකාරති සද්ධාවට එන්න බෑ. අමෝලිකා සද්ධාව මෝඩ සද්ධාව ගොන් සද්ධාව කියලා එකට පහර ගහන්න එපා. ආකාරවති සද්ධාවට පත් වෙනකොට කොහොමත් අමෝලිකා සද්ධාව ගැලවිලා යනවා. කියන්නේ අමෝලිකා සද්ධාව නැති වෙනව නෙමෙයි. අමෝලිකා සද්ධාව ඩිවලොප් වෙනවා. ආකාරවති සද්ධාව කියන තැනට එනකොට බුදුහාමුදුරුවෝ ගැන එන ගෞරවය ආයි නවත්තන්න බෑ. මොකද මෙච්චර මහා ධර්මයක් පෙන්වලා දීපු උත්තමයා කොච්චර ශ්‍රේෂ්ඨයිද කියන හැඟීම එනවා. ඒක නවත්තන්න බෑ පින්වතුනි අපිට. එතකොට ඒ ආකාරවති සද්ධාවට යන්න ධර්මය හරියට විවරණය කරගන්න ඕනේ. ආන්ගේ විවරණය කරගන්න නම් බොජ්ජංග ධර්ම ටික හරියට අපි සාකච්ඡා කරන්න ඕනේ. බොජ්ජංග ධර්ම ටික සාකච්ඡා කරනකොට පූර්වභාග ප්‍රතිපදාවක් විදිහට බොජ්ජංග ධර්මයන් දියුණු කරන විදිහත් මගනැන පහල කරගන්න මට්ටමින් බොජ්ජංග ධර්ම සාකච්ඡා වෙන විදිහත් සාකච්ඡා කරන්න ඕනේ. මේක ප්‍රතිපදාවක් සහ සාකච්ඡාවක්. මෙන්න මේ සාකච්ඡාව යනකොට මේ කාරණාව යනකොට අපි විවරණය කරගත යුතු ප්‍රධාන සියුම් තැනක් තියෙනවා. ගැඹුරු සහ සියුම් තැනක් තියෙනවා. ඒ තමයි සංඥා විපල්ලාසය හරියට අවබෝධ කරගන්න එක. මම දැන් පුංචි උපමාවකින් උදාහරණ කතාවකින් මේ කතාව විග්‍රහ කරනවා. මම කලින් දේශනාවකත් මේ කතාව කිව්වා. කලින් දේශනාවකත් කියපු උපමාව මම අදත් මතක් කරනවා. ඒ තමයි එක මිනිස්සු කිහිප දෙනෙක් ගමනක් යනවා. යනකොට ඒගොල්ලන්ට ඈත මිනිස්සෙක් පේනවා. මේගොල්ලෝ හැමෝටම දැන් පේන්නේ ඈත ඉන්නෙම මිනිස්සෙක් කියලා. ඒ කියන්නේ නිච්චටම ඈත ඉන්නේ මිනිස්සෙක් කියන හැඟීම මේ හැමෝටම ඇවිල්ලා ඉවරයි. දැන් කෙනෙක් කියනවා ඔය ඈත පේන මිනිස්සයාව දෙවියන් වහන්සේ තමයි මැව්වේ. කෙනෙක් කියනවා. තව කෙනෙක් කියනවා නිච්චටම ඔය ඈත පේන මිනිස්සයාව බ්‍රහ්මයා මැව්වේ. කෙනෙක් කියනවා ඔය ඈත පේන මිනිස්සයා පුරාණ කර්මයටයි හටගත්තේ කියලා. තව කෙනෙක් කියනවා නෑ ඔය ඈත පේන මිනිස්සයා අනිත්‍ය වූ එකක්. හටගෙන නැති වෙලා යන එකක්. සතර මහා භූතයන්ගෙන් හටගත්ත එකක් කියලා කෙනෙක් කියනවා. තව කෙනෙක් කියනවා ඔය මිනිස්සයා මෙන්න මෙහෙම කෙනෙක්, එයා මෙන්න මෙහෙම මහත්තයෙක්, එයා මෙහෙම කෙනෙක්, එයා මෙහෙම කරන කෙනෙක් කියලා අර භෞතිකවාදී ස්වභාවයකින් අරගෙන කතා කරනවා. දැන් ඔය විදිහට විඥානවාදී ස්වභාවයෙන්, භෞතිකවාදී ස්වභාවයෙන්, මැවුම්වාදයෙන් ඔය කියන විවිධාකාර පැතිකඩ වලින් අර මිනිස්සයා ගැන කට්ටිය කතා කරනවා ඈත ඉඳගෙන. ඈත ඉඳගෙන මේක දිහා මේ ඈත දිහඳගෙන මේක දිහා බලාගෙන මේගොල්ලෝ මේ මිනිස්සයා ගැන කතා කර ඉන්නකොට ඔතෙන්ට එනවා අශ්වාරෝහකෙක්. අශ්වයෙක් පදවගෙන මිනිස්සෙක්. මෙයා ඇවිල්ලා මොකද කරන්නේ? මෙයාත් මෙතෙන්ට ආවට පස්සේ මෙයා අහන උඹලා මොනවද දිහාද බලාගෙන? එතකොට කියනවා අපි අර ඈත මිනිස්සයා දිහා බලාගෙන ඉන්නේ. ඊට පස්සේ අහනවා ඕගොල්ලෝ මොනවද මේ මිනිස්සයා ගැන කියන්නේ? ඕගොල්ලෝ මොනවද මේ මිනිස්සයා ගැන කතා කරන්නේ? එතකොට මේගොල්ලෝ කෙනෙක් කියනවා මේ මිනිස්සයා දෙවියෝ මැව්වා. තව කෙනෙක් කියනවා මේ මිනිස්සයා බ්‍රහ්මයා මැව්වා. තව කෙනෙක් කියනවා මේ මිනිස්සයා පුරාණ කර්මයට හටගත්තා. තව කෙනෙක් කියනවා මේ මිනිස්සයා අනිත්‍ය වෙච්ච කෙනෙක්, හටගෙන නැති වෙලා යන කෙනෙක්. ඔය විදිහේ විවිධාකාර මතවාදයන් සාකච්ඡා කර ඉන්නකොට අර අශ්වාරෝහකයා කියනවා ඔහොම බලලා හරියන්නේ නැහැ. ඔක ළඟටම ගිහින් බලන්න ඕනි කියලා. මෙයා ළඟටම ගිහින් බැලුවාම එතන මිනිස්සෙක් නෙමෙයි. එයා දකින්නේ. එයාට පේනවා පඹයෙක්. දැන් මේ පඹය දැකපු මේ අශ්වාරෝහකයා නැවත ඇවිල්ලා අර මිනිසුන්ට කියනවා උඹලා ඔය මිනිස්සෙක් කියලා උතන රැවටිලා ඉන්නේ.
උඹලා මේ පෙනෙන තැන ඇත්ත දන්නේ නැති නිසා, උඹලට මේ පෙනීම නැමැති ක්‍රියාවලිය ඇත්ත තේරෙන්නේ නැති නිසා උඹලා රැවටිලා ඉන්නේ. මේ රැවටීම තේරුම් ගනින් කියලා අර මිනිස්සයා එයා දන්න උප්පරිම වෙහෙස දහලා උප්පරිම හැකියාවෙන් කියන්න try කරනවා. හැබැයි අර ඉන්න එක්කෙනෙක්වත් ඒක පිළිගන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒ කතාව අහන්න සද්ධාාවක් ඒගොල්ලන්ට නැත්තම් ඒගොල්ලන්ට ඕනේ මට්ටමේ මතවාදවල ඒගොල්ලෝ නතර වෙලා ඉන්නවා මිසක් ඒ කතාවේ ගැඹුර අවබෝධ කරගන්න ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් ලැබිලා නැහැ. අවශ්‍යතාවයක් ඇවිල්ලා නැහැ. ආන් ඒ වගේ තමයි අදත් අපි අනිත්‍ය කිව්වහම හටහරක් නැතිව නේද? ඒක වැරදි නෑ පිංගුතුනි. ඒක ලෝකය තුල අනිත්‍ය විග්‍රහයේදී ඒක හරි. හැබැයි ලෝකෙන් එතර වෙන්න ඊට එහා කතා කරන්න ඕනේ. අද ලෝකයේ තුල අනිත්‍ය විග්‍රහයේදී කියනවා කැමැතිසේ නෑ කියන අර්ථය. ඒක හරි ලෝකයේ තුලට. හැබැයි ලෝකෙන් එතර වෙන්න කැමැතිසේ නැති වෙන අර්ථයේ ගැඹුරු මට්ටම බලන්න ඕනේ. මේ හටගෙන නිරුද්ධ වෙනවා කියන අර්ථයේ ඒ හටගෙන නිරුද්ධ වෙනවා අර්ථයට එහා ගියපු තැනකින් අනිත්‍ය අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕනේ. මැවුම් වාදයට එහා ගියපු තැනකින් මේ කතාව තෝරගන්න මහන්සි වෙන්න ඕනේ. ආන් ඒ මට්ටමින් මේ කතාව ඊට එහා මේක තෝරගන්න මහන්සි වෙනකොට තමයි ඒ කතාව තෝරා ගන්න මට්ටම පටන් ගන්න සද්ධාවෙන්. අමූලිකා සද්ධාව මුල් කරගෙන. බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය විවරණය කරගන්න තියෙන කැමැත්ත මුල් කරගෙන. ආන් ඒ කැමැත්ත මුල් කරගෙන යනකොට අපිට මේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්‍රියාවලිය පිළිබඳව අපි අවබෝධ කරගන්න ඒ පිළිබඳව මනා විවරණයක් ලබා ගන්නට අපි උත්සාහවන්ත විය යුතුයි. ඒකට නිරන්තර ධර්ම සාකච්ඡාව සහ නිරන්තර ධර්ම ශ්‍රේෂණාව ධර්ම සාකච්ඡාවත් එක්ක දැන් ඒකෙදි අද අපිට පැය 24න් බණ හෙනවනේ. මම කියන්නේ පින්වතුනි එක ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ දේශනාව අබුදුම තරමේ අවුරුද්දක්වත් ෆලෝ කරන්න. නැතු ඒ ස්වාමින් වහන්සේලා කිනේවා උඩින් පල්ලෙන් අහලා ඉවර වෙලා විවේචනය කරන්න හෝ කතා කරන්න යන්න එපා. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන එකක් එයාව ආශ්‍රය කරන්න කාලයක් ආශ්‍රය. එතකොට ඔබ බුදුහාමුදුරුවෝ කෙරෙහි සද්ධාව තියාගෙන මගේ බුදුහාමුදුරුවෝ මට මේ පාර වරද්දන්නේ නැහැ. මම දන්නවා මට හරිම පාරට පෙන්වන්න මගේ බුදුහාමුදුරුවනේ කියන හැඟීමෙන් ඉඳගෙන අර ස්වාමීන් වහන්සේලා වැසුරු කරන්න. මොකද අද ඉන්න ස්වාමීන් වහන්සේලා ගැන අපිට විවරණ කරන්න බෑ. මොකද එක ස්වාමීන් වහන්සේලා ඉන්නවා. සමහරු ඉන්නවා කාරණාව හරියට කියනවා, සමහරු ඉන්නවා පැටලවනවා, හරි මොන හරි මේ දේවල් තියෙන්න පුළුවන්. දැන් එතකොට ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? බුදුහාමුදුරුවෝ කෙරෙහි සද්ධාව. ඒකයි මම කලින් දේශනාවලත් මේ කතාව කියලා තියෙනවා. අද ඉන්න කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන අමුතුවෙන් සද්ධා තියාගන්න යන්න එපා. බුදුහාමුදුරුවෝ කෙරෙහි සද්ධාව තියාගෙන ඒ ස්වාමීන් වහන්සේලා කියන කතාව අහන්න. ඒක පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. මධ්‍යස්ථ තැනක ඉඳගෙන විමර්ශනය කරන්න. දැන් ඔබගේ තියෙන අමූලිකා සද්ධාව බලවත් නම් ඒ බලවත් වෙන තරමටම ඒ ඇහෙන දේශනාවේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් ඔබට තේරෙන්න ගනීවි. එහෙමයි මේ කතාව ගැළපීලා යන්නේ. එතකොට මේ කරන දේශනාවක හරි අඩුපාඩුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ටික තේරුම් අරන් හෙමින් ඒ පුද්ගලයාට පහර ගහන්න නැතුව ඒ දේශනාවේ යම් තැන් වල අඩුපාඩු ටිකක් තියෙනවා. ඒක මට ඒක තියෙනවා. මම මේ දේශනාව අහන එක නැවැත්තුවා කියලා පැත්තකට දාලා ඔබට ඔබගේ ගමන හෙමින් ගිය හැකි. ආන් ඒ වගේ තමයි පින්වතුනි ඔබ බුදුහාමුදුරුවෝ කෙරෙහි සද්ධාව තියාගෙන, ධර්මයේ කෙරෙහි සද්ධාව තියාගෙන, සංඝ ගුණයේ කෙරෙහි සද්ධාව තියාගෙන ස්වාමින් වහන්සේලා කියන කතාව අහන්න. එතකොට ඒකෙදි එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන කතාව ටික කාලයක් අහගෙන ඉන්න. ඊළඟට ඒ කියනක ගෙඩි පිටින් ගිලින්නත් එපා එකපාර. පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. විමර්ශනය කරන්න. එයාව ඒගොල්ලන්ව ඇසුරු කරමින් හොඳට විමසන්න එක. ආන් එහෙම විමසගෙන යනකොට එතන යම්කිසි අඩුවක් පාඩුවක් තියෙනවා නම්, එතන නොගැලපීමක් තියෙනවා නම් ඒකත් ඔබට ක්‍රමානුකූලව ටිකෙන් ටික වැටහෙන්න ගනීවි. අඩුපාඩුවක් නැත්තම් කියන මාර්ගය හරිනම් ඒකත් ටිකෙන් ටික තේරෙන්න ගනීවි. එතකොට එතනදී එන්නේ පුද්ගල සද්ධාාවක් නෙමෙයි. එතකොට එන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි සද්ධාව, ධර්මයේ කෙරෙහි සද්ධාව, සංඝයා කෙරෙහි සද්ධාව. දැන් ශාස්ත්‍රුන් වහන්සේ යටපත් වෙලා ඔබට බණ කියන ස්වාමින් වහන්සේලා හරි ප්‍රකට වෙලා තියෙනවා නම් එතන අවුලක් තියෙනවා. ඒ අවුල බලන්න. එතන අවුලක් තියෙනවා. ඒ අවුල බැලිය යුතුමයි. දැන් මේවා අඳුන ගන්න නැතුව, මේවා තේරුම් ගන්න නැතුව ආධ්‍යාත්මික මාර්ගයේ නිවන් මාර්ග යථා අවබෝධයට යන වැඩපිළිවෙල අපිට හරියට කරගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් පුද්ගලයෝ ප්‍රමෝට් වෙනකොට වෙන වැඩේ තමයි මේ පුද්ගල ප්‍රමෝට් වීමත් එක්ක ශාස්ත්‍රූන් වහන්සේව යටපත් වෙලා ඉවර වෙලා ඉතින් බුදුහාමුදුරුවෝ කියපු එකනේ මේ අනිත් අයත් කියලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියපු එකනේ මේ ඉන්දියාවේ ඉන්න දාර්ශනිකයෝත් කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන එකනේ අද මේ තනියෙන් බුදු වෙච්ච කට්ටියත් කියන්නේ. කියලා මේ අද තනියෙන් මේක හොයාගත්ත කට්ටිය ගොඩක් ඉන්නෝනේ. තනියෙන් හොයාගත්ත කර මම මේක තනියෙන් හොයාගත්තේ, මම ත්‍රිපිටකය කියවලා මේක තනියෙන් හොයාගත්තේ, මම මේක මෙහෙමයි තෝරගත්තේ. එහෙම හරි කියන කට්ටිය ඉන්නවා නම්, එහෙම නැත්නම් මම මේක මෙහෙම භාවනා කරන්න ගියාම මම මෙන්න මේ විදිහට මෙහෙම කරගෙන තමයි මේක තෝරගත්තේ කියලා එහෙම කියන කට්ටිය ඉන්නවා නම් එතන පොඩි අවුලක් තියෙනවා පිංගුතුනි. ඒක පොඩ්ඩක් හොයන්න ඕනේ අපි.
මේක තනියෙන් කියවන්න තෝරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක පරතෝഘോഷක ප්‍රත්‍යක් තුලින්මයි තෝරගන්න පුළුවන්. අද කවුරු හරි කෙනෙක් ඒ කතාව තෝරගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ කියන්න ඕනේ ඒගොල්ලෝ කොහෙන්ද මේක අහගත්තේ, කාගෙන්ද මේක තෝරගත්තේ, කින්ද මන්ද කියන කාරණා ටික. එතකොට ඒ විදිහට කලන වැටක් එනවා මේකේ. ඒ කලන වැට තාම නැති වෙලා නැහැ. ඒ කලන වැට දැන් යටපත් වෙලා තියෙන්නේ. ඒක හැංගිලා තියෙන්නේ. ඒ කලන වැට යටපත් වෙලා වෙන තනියෙන් තෝරගත්ත කට්ටියක් තමයි අද මේ කරලියේ රඟපාන්නේ. ඒකට ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඒක තමයි සද්ධර්ම ප්‍රතිරෝධක මතුවෙලා මේක විනාශයට යන කාලේ මේක. එතකොට මේ ධර්මය අපි ශාස්ත්‍රීය ධර්මයේ තේරුම් ගන්න යනකොට ඒ කලන වැට පෙන්නපු මූලය සහ ඒ ගුරුවරයා කියපු කතාව හරියටම තෝරගෙන තියෙනවාද කියන එකත් අපි විමසන්න ඕනේ. ඉතින් මේක කරගෙන යන්න අපිට අද ඉන්න දැන් මේ හාමුදුරුවෝ ගැන ඇත්තටම විශ්වාස කරන්න හැකියාවක් නැහැ නේ. මොකද දැන් බණහන කට්ටිය අපිට නිරන්තරයෙන් කියන කතාවක් තමයි හාමුදුරුවනේ එක හාමුදුරුවෝ එක ඒවායින් කියනවා මේක. එක වචන එක විදිහට එක ඒවාට මේක කියනවා. ඒකට මම කියන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ කියන සද්ධාව තියාගෙන ඕගොල්ලෝ ගමන ඕගොල්ලෝ යන්න. යනකොට ඒ හාමුදුරුවෝ කියන්නේ වැරද්දක්ද, ඒ හාමුදුරුවෝ කියන්නේ හරි එකක්ද, පැටලිල්ලක්ද මොකක්ද කියනකොට ඕගොල්ලන්ටම තේරෙවි. ඒක තේරුම් ගන්න තියෙනුනේ හොඳ අමෝලිකා සද්ධාාවක්. මගේ ශාස්ත්‍රඥ වහන්සේට වැරදිලා නැහැ කියන හැඟීම. ආන්ගේ හැඟීම අවංකව ඔබට එනවා නම් ඔබට මේකේ වරදින්නෙත් නැහැ කොහෙවත්. ඒක නිසා මම මේ කාරණාව අත්දැකීමෙන්මයි කියන්නේ. බුදුහාමුදුරුවන්ව විශ්වාස කරගෙන යනකොට ඔබට විශ්වාස කළ යුතු ඔබට දැනෙන භික්ෂුන් වහන්සේලා කවුද කින්ද මන්ද කියන එක ඔබටම දැනෙලා ඒ ගෞරවයත් එක්ක ඔබ මේව කරයියි. එතකොට එතන ඉන්න පුද්ගල ප්‍රසාදයක් නෙමෙයි. බුද්ධ ප්‍රසාදය, බුදුහාමුදුරුවෝ කෙරෙහි ගරුත්වය. දැන් මේක මතු කරගන්න බැරි වුණාම තමයි පින්වතුනි මෙන්න මේ නීවරණ ධර්ම ගැන සාකච්ඡා කරනකොට අපිට එනවා මම දන්න එක තමයි හරි මේක. ඒක තමයි බුදුහාමුදුරුවෝත් කියලා තියෙන්නේ කියන එක. හැබැයි ඇත්තටම වෙන්න ඕනේ පින්වතුනි මම දන්න එකට එහා ගියප එකක් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා කියන එකට සද්ධාව විවෘත වීම. ආන්ගේ විවෘත වීම තුළ තමයි ඇත්තටම බුදුහාමුදුරුවන්ව අපිට හම්බ වෙන්නේ. එතකොට අපිට හම්බ වෙන්නේ බුදුහාමුදුරුවෝ කියන තැන බුදුහාමුදුරුවන්ගේ නුවණ ආශ්‍රව ඡය කරගන්න පුළුවන් නුවණ දර්ශනය තමයි එතන උන්වහන්සේ අපිට පෙන්වන්නේ. දැන් මේ කතාව තෝරගන්න බොහොම පැහැදිලිව අමෝලිකා සද්ධාව තිබිය යුතු. ඒකයි සද්ධාවත් ප්‍රඥාවත් සද්ධාවත් සමව වැඩෙන්න ඕනේ මේ මාර්ගඵල අවබෝධයට යනකොට. ආන්ගේ අවබෝධය මතු කරගෙන යනකොට මේ බොජ්ජංග ධර්මයන්ගේ වටිනාකම, බොජ්ජංග ධර්ම දියුණු කිරීමේ වටිනාකම තේරුම් ගත යුතුයි. එතකොට සති සම්බොජ්ජංගයට අදාළව යෝනිසෝ මනසිකාරය නැත්තම් නුවණින් මෙනෙහි කිරීම කියන කාරණාව විග්‍රහ කරන්න මම පුංචි උදාහරණ කතාවක් කියනවා, උපමාවක් විග්‍රහ කරනවා. උපමාවේ තියෙන අදහසම වැටහෙවා කියන අර්ථයෙන් මේ කතාව විග්‍රහ කරගෙන යනවා. හොඳ සිහියෙන් මේ කතාව අහගන්න. මිනිස්සෙක් පාරක ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට මේ මිනිස්සයාගේ ඇඟට ලණුවක් වැටෙනවා. හැබැයි මෙයාට වැටෙන ෂණේම දැනෙන්නේ නැහැ මේක ලණුවක් කියන එක. මෙයාට දැනෙනවා සර්පෙක්මයි වැටුනේ කියන එක. දැන් හොඳට බලන්න පින්වතුනි මේ උදාහරණය. ඇඟට වැටුනේ ලණුවෙක්. හැබැයි යාට දැනුනේ සර්පෙක් කියලා. දැන් මේ වෙලාවේ මෙයාගේ පෙනීම, ඇහිීම, දැනීම, විඳීම කියන ක්‍රියාවලිය තුළ මෙයාට හම්බෙන්නේ සර්පෙක්මයි. නිච්චටම ස්ථීරවම සර්පෙක් ඉන්නවා කියන හැඟීම තමයි යාට ආවේ. හැබැයි ඊළඟ ෂණේ බලනකොට එයා දැක්කා සර්පෙක් නෙමේ ලණුවක්නේ. දැන් මොකද? දැන් සෙටල්. දැන් ලණුව තියෙන යාට. ඉස්සල්ලා ෂණේ යාට හම්බෙන්නේ සර්පෙක්. ඊට පස්සේ ෂණේ යාට හම්බෙන්නේ ලණුවක්. දැන් අපි මේ පස්සේ ෂණය සහ මේ සිද්ධිය වෙච්ච ෂණය, ඒ කියන්නේ අර ඇඟට වැටෙන වෙලාව, ස්පර්ශ වෙන වෙලාව, ස්පර්ශය වෙච්ච වෙලාව, ස්පර්ශ වෙච්ච ෂණය. ඒ කියන්නේ අර යමක් ස්පර්ශ වෙච්ච ස්වභාවය, ඒ ස්පර්ශ වෙච්ච අවස්ථාව නැත්තම් ඒ ෂණයේ වෙච්ච සිද්ධිය ගන්න එළියට. ඒ සිද්ධිය තුළ ඒ වෙලාවේ එයාගේ ඇඟේ යමක් ස්පර්ශ වුණා. යම්කිසි ස්පර්ශයක් සිද්ධ වුණා. ඒ ස්පර්ශය සිද්ධ වෙනකොට එයාගේ හිත කිව්වේ සර්පෙක්මයි කියන හැඟීම. හැබැයි ඒ වෙලාවේ ඒක බැලුවාම එයා දැක්ක නෑ සර්පෙක් නෙමේ ලණුවක් වැටිලා තියෙන්නේ කියන එක. දැන් ඒ ෂණයට ගියොත් ආයි අර ස්පර්ශ වෙච්ච ෂණය ඒ ෂණයම බැලුවොත් එතන හොඳට බලන්න. එතන ඒ ස්පර්ශ වෙච්ච ෂණේම ඇත්තටම එයාට සර්පෙක් හම්බෙලත් නෑ. ඇත්තටම එයාට ලණුවක් හම්බෙලත් නෑ. මොකද ඒ ෂණේ හොඳට බැලුවොත් ඒ ෂණේ එයාගේ පැත්තේ හොඳ සිහියෙන් අහගන්න මේ කියන කාරණාව. නැත්තම් මේ කතාව පැටලෙන්න පුළුවන්. මේ කියන වචනයක් ගන්න හොඳ සිහියෙන් අහගන්න, හොඳ අවධානයකින් මේ කියන කතාව ඇහුවේ නැත්තම් මේක පැටලෙනවා. නිදිමත කම්මැලිකම ඇවිල්ලා මේක පැටලෙන්න පුළුවන්. සිහියෙන් අහගන්න. ඒ ස්පර්ශ වෙච්ච ෂණයේම පෙරපසු නොවි එයාට සර්පෙක් හම්බ වෙනවා. ඒ ස්පර්ශ වෙච්ච ෂණයේම පෙරපසු නොවි එයාට හම්බෙච්ච සර්පයා එයාට දැනෙන්නෙම සර්පෙක් ඉන්නවා කියන එක.
හැබැයි ඒ වෙලාවේ එතන වෙච්ච උනේ කාරණාව තමයි ලණුවක් ස්වභාවයක් තමයි ස්පර්ශ වුනේ. නමුත් ඒ ෂනේ අර ස්පර්ශ වෙච්ච ෂනේ ඇත්තටම ඒ ෂනේදී යාට ලණුවක් හම්බ වෙනවද? ඒ ෂනේ යාට ලණුවක් හම්බ වෙලත් නැහැ. ඇත්තටම මේ වෙලාවේ සර්පයෙක් එතන ඉඳලා තියෙනවද? සර්පයෙක් ඉඳලත් නැහැ. එහෙනම් හොඳට බලන්න ඒ අවස්ථාව පුරාවටම ඒ ෂණය පුරාවටම සිද්ධ වෙලා තියෙන්නේ සත්‍යයක්ද රැවටීමක්ද කියන එක. ඒ උපමාවට අදාළව ගත්තොත්, ඒ උදාහරණ කතාවට අදාළව ගත්තොත් එතන බොහොම පැහැදිලිව රැවටීමක් සිද්ධ වෙලා තියෙනවා. මොකද්ද රැවටීම? එයාට දැනුනේ පේන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයමයි පේන්නේ කියලා. හැබැයි ඒ මොහොතේදී එයාට ඒ වෙච්ච ඒ ෂණයේම එයාට නෑ එතන එහෙම එකක් නෙමේ වුණේ කියන එක. එතන වුණේ රැවටීමක් කියන එක පෙරපසු නොවි වැටහෙන්නෙම නෑ. එතන එයාට යෙදෙන්නේ ඒ රැවටීම පිළිබඳව නුවණ නෙමේ. එතන එයාට යෙදෙන්නේ රැවටීම පිළිබඳව අනුවණකම. ඒ කියන්නේ රැවටීමට අහු වෙලාමයි ඉන්නේ. ආන් ඒ වගේ තමයි මේ ශාසනය උගන්වන අයෝනිසෝ මනසිකාරය කියන එක. ඒ කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීම කියන එක. නොදන්නාකම කියන එක. ඔන්න ඕ වගේ කාරණාවක්. මේක තෝරගන්න යනකොට මේ පෙනීම, ඇහිීම, දැනීම, විඳීම පිළිබඳව විනිවිද දකින්න නුවණ ලේසි පහසු එකක් නෙමෙයි. මේ නුවණ නොමැතිකම නිසාම අර පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ෂණයේම සර්පයෙක් මයි කියලා රැවටුණා වගේ අපිත් මේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ෂණයේම තියෙන දෙයමයි පේන්නේ, පේන දෙයමයි තියෙන්නේ කියන පදනම තුල තමයි පිහිටලා ඉන්නේ. මෙන්න මේ පදනම නැත්තම් මේ මූලය දැන් හොල්ලන්න නම් මේ මූලය හොල්ලන්න තමයි බුදුහාමුදුරුවෝ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව දියුණු කරන්න කියලා කිව්වේ. පූර්වභාග නුවණ දියුණු කරන්න කිව්වා, මගනන පහල කරගන්න නුවණ දියුණු කරගන්න කියලා කිව්වා. මෙන්න මේ දියුණු කිරීම කරන්න තමයි අපිට බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය පිළිසරණ වෙන්නේ. ආන්ගේ පිළිසරණ පිහිට කරගෙන සරණ මාර්ගය අවබෝධ කරගන්නට අපි විවෘතව මේ කාරණාව සෙවිය යුතුයි. ආන් එක සොයාගෙන යනකොට තමයි පින්වතුනි මෙතන තියෙන ක්‍රියාවලිය හම්බ වෙන්නේ මම කියන එක තුල නෙමෙයි ඔබට ඒක හම්බ වෙන්නේ. ඔබට ඒක හම්බ වෙන්නේ මේ ඇහෙන වචන පදත් එක්ක ඔබට අවංක වෙලා ඔබ මේ කාරණාව විමසා හොයාගෙන යන ගමන තුලදී. ආන්ගේ ගමන යන්න අපි අපේ පැත්තෙන් අපිට අවංක වෙලා මේ කතාව සෙවිය යුතුයි. විමර්ශනය කළ යුතුයි. ඒ විමසීම තුළ බොහොම පැහැදිලිව මේ උපමාවලින් පෙන්වන අදහස. දැන් ශාස්ත්‍රඥ වහන්සේ රූපය පෙන පිඩුවකට උපමා කළා, වේදනාව දියබබලකට උපමා කළා, සංඥාව මිරිඟුවකට උපමා කළා, සංඛාරය කෙසෙල් කඳකට උපමා කළා, විඥානය මායාවකට උපමා කරලා අවබෝධයක් විවරණය කරනවා. ඒ අවබෝධය මතු කරගන්නකොට තමයි අපිට තේරෙන්න ගන්න. ඒ කියන්නේ රූපය පිළිබඳ ඇත්ත ඇතිසැටියෙන් අවබෝධ කරන තැනකදී තමයි දියබබුල පෙන පිඩුව කියන උපමාවේ අදහස තේරෙන්න ගන්නේ. විඥානයේ තියෙන ක්‍රියාකාරීත්වය, විඥානයේ නැමැති මේ දැන හඳුනා ගන්න ක්‍රියාවලිය තුල තියෙන යථාර්ථයේ යථාකාරයෙන් අවබෝධ කරනකොට තමයි එතන තියෙන නුවණ ආන් අර මායාකාරයට උපමා කරලා තියෙන තැනින් අවබෝධ වෙන්න ගන්න. ඒක හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නුවණක්. ඒ නුවණ ලබා ගැනීම තමයි බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ මේ නුවණ පහල කර ගැනීම. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයට පත්වීම කියන එක. සෝවාන් වීම කියන කාරණාව, සුතමේ ඥානය අවදි කර ගැනීම කියන කාරණාව, ඒ කියන දර්ශන භූමියට පත්වීම කියන කාරණාව බුදුහාමුදුරුවෝ උපමාවෙන් පෙන්නනවා. අස්වලෝමයක් 100ට පළල ඉවරලා. ඒ කියන්නේ දක්ෂ වාලවේදී නැමැති දුනුවායෙක් අස්වලෝමයක් 100ට පළල ඉවර වෙලා ඒ අස්ව කෙන්දක් දුර තියලා ඒක දෙබෑ කරගෙන යන්න විදිනවා වගේ ඊටත් වැඩිය අමාරුයි කියලා කිව්වා. මේ ශාසනය අවබෝධ කරගන්න එක. ඒ කියන්නේ ඊටාම දරුණු ફોකස් එකක්, ඊටාම තීව්‍ර සිහියක් තියෙන්න ඕනේ මේ කාරණාව අවබෝධ කරගන්න. ආන් ඒ අර්ථයෙන් සති සම්බොජ්ජංගය දියුණු කළ යුතුයි. සතිය දියුණු කරන තැනදීම කල්යාණ මිත්‍රයා මුණ ගැහිලා ධර්මය සාකච්ඡා කරමින් මේ සතිය තේරුම් ගන්න යන තැනදී තමයි යෝනිය හෙවත්, ಜಾතිය හෙවත්, සකස් වීම හෙවත් මේ සංස්කරණය වෙන ක්‍රියාවලියේ තියෙන වැරද්ද හරියටම අඳුන ගන්න පුළුවන් හැකියාවක් අපිට ලැබෙන්නේ. ඒ හැකියාව අපි ගාව තියෙන්නේ නොහැකියාවක් විදිහට. ඇත්තට මේ හැකියාව අපි ගාව නැහැ. අපි ගාව තියෙන නොහැකියාව. අපි ගාව තියෙන්නේ සත්‍ය අවබෝධ කරගැනීමේ හැකියාවක් නෙමෙයි, අපි ගාව තියෙන නොහැකියාව. මොකද අපි සත්‍ය කියලා දරාගෙන ඉන්නේ අසත්‍යයක්. සත්‍ය කියලා දරාගෙන ඉන්නේ වරද්දාගත්ත වැඩපිළිවෙලක්. සම්මාදිට්ඨිය කියලා අපි ඉන්නේම මිච්ඡාදිට්ඨික වැඩපිළිවෙලක. මෙන්න මේ මිච්ඡාදිට්ඨියසේ දැනගන්න,
මිච්ඡාව හේවත් වරද්දාගත්තා වූ දැකීම, වරද්දගත්තා වූ වැඩපිළිවෙල හඳුනගන්න තමන්ට අවංක වෙන තරමටම තමයි ආන්ගේ වැරද්දක් විදිහට තේරෙන්න ගන්න. දැන් හොඳට බලන්න. එදිනදා ජීවිතය තුළ ජීවත් වෙනකොට පින්වතුනි අපිට මේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්‍රියාවලියේ වැරද්දක් තේරෙන්නේ නැහැ. පෙනුනට පස්සේ දේවල් වල වැරද්දක් හෝ නිවැරදිභාවයක් ගැන තමයි අපි කතා කරන්නේ. පෙනෙන දේවල් වල හොඳ නරකක් තමයි අපි කතා කරන්නේ. පෙනෙන ක්‍රියාවලියේ වැරද්දක් වෙනවා කියන එක අපිට ගෝචර නෑ. මොකද ඒක ස්වභාවයෙන් මේ කියන්නේ උපේක්ෂා සහගතව. මොකද දැන් ධර්මයේ පෙන්නනවා පෙනීම, ඇහිීම, දැනීම, විඳීම කියන උපේක්ෂා සහගතයි කියන එක. ඒ උපේක්ෂා සහගත ස්වභාවය ප්‍රශ්නයක් නෑ කියන එකයි අපිට දැනෙන්නේ. හැබැයි දේශනාව තුළ මේ පෙනීම, ඇහිීම, දැනීම, විඳීම කියන උපේක්ෂාවම වැරද්දක් කියන එකයි පෙන්වන්නේ. ඔක දට්ඨබ්බ සූත්‍රයේ පෙන්නනවා. සැප වේදනාවේ රාගානුශය, දුක් වේදනාවේ දේශානුශය, උපේක්ෂා වේදනාවේ අවිද්‍යාව අවබෝධ කරන්න. ඒ කියන්නේ උපේක්ෂාව තුළ තියෙන්නම නොදන්නාකම. මෙන්න මේ නොදන්නාකම තමයි හඳුනගන්න අර උපමාව කිව්වේ. අර මනුස්සයාගේ ඇඟට යමක් වැටෙන වෙලාවේදී ඒ මොහොතේම ඒ ෂණේම යාට දැනුනේ සර්පෙක් කියන එක. හැබැයි ඒ වෙලාවේ යාට සර්පෙක් හරියටම එතනට සර්පෙක් ඒ වෙලාවේ හිඳලත් නැහැ. ඒ වෙලාවේ යාට ලණුවක් හම්බෙලත් නැහැ. එතකොට එතන පැහැදිලිවම උනේ රැවටීමක්. අන්නේ රැවටීම වගේ තමයි එදිනදා ජීවිතය තුළ අපිට මේ පෙනෙන, හැෙන, දැනෙන ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන රැවටීම. ඒ රැවටීම හඳුනගන්න එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. ඒක හඳුනගන්න තමයි බොජ්ජංග ධර්ම සමව වඩන්ට කියලා කියන්නේ. දැන් මේ බොජ්ජංග ධර්ම දියුණු කරගෙන යනකොට සතිය පදනම් කරලා, සති සම්බොජ්ජංගය පදනම් කරලා ඊට පස්සේ මේ සති සම්බොජ්ජංගය මුල් කරගෙන සමතය සහ විදර්ශනාව කියන බොජ්ජංග වැඩෙන විදිහක් විග්‍රහ කරනවා. ඒක වෙන්නේ විදර්ශනාවට අදාළව තමයි පින්වතුනි ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය සහ පීති සම්බොජ්ජංගය පෙන්වන්නේ. ඊට පස්සේ සති සම්බොජ්ජංගය පදනම් කරගෙන ඊළඟට තියෙනවා පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. මෙන්න මෙතන මේ ධම්මවිචය, විරිය, ප්‍රීති කියන සම්බොජ්ජංගයත් එක තමයි විදර්ශනාව විග්‍රහ කරන්නේ. පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාවත් එක්ක තමයි සමතය විග්‍රහ කරන්නේ. එතකොට සමත විදර්ශනා යුගනද්දව වැඩෙන වැඩපිළිවෙල තුල සති සම්බොජ්ජංගය පදනම් කරගෙන, ඒ කියන්නේ නුවණ පදනම් කරගෙන, සිහිය පදනම් කරගෙන, ඒ විදර්ශනා නුවණ මුල් කරගෙන ඒ සතිය කියන කාරණාව හරියට ලැබිලා නම් ඒ ලැබිච්ච කෙනාට ඊට පස්සේ තියෙනවා සති සම්බොජ්ජංගය පදනම් කරගෙන ධම්මවිචය, විරිය, ප්‍රීති දියුණු කරන්නත්, ඊට පස්සේ සමාධි, උපේක්ඛා, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන සමතපත්තව දියුණු කරන්නත්. මේක හරියට මේක දියුණු කරගෙන යාම හරියට ගමනක් යනකොට අපිට කකුල් දෙකම ඔය පෑ ගමන යන්න. දැන් මේ දකුණු කකුලෙන් මෙහෙම යන්න බෑනේ, ටික දුරයි යන්න පුළුවන්. යනකොට කඩාගෙන වැටෙනවා. වම් කකුලෙන් යන්නත් බෑ, ටික දුරයි යන්න පුළුවන්. මෙහෙම තනි දකුණු කකුලෙන් නතර වම් කකුලෙන් විතරක් යන්නත් බෑ, ටික දුරක් යනකොට කඩාගෙන වැටෙනවා. මේ දෙක, ඒ කියන්නේ මේ කකුල ඉස්සරහට තියලා ඊළඟට මේ කකුලට බර දීලා මෙහෙම යනකොට තමයි මේ දෙක සමව වැඩෙනකොට තමයි අපිට මේ ගමන හරියට යන්න පුළුවන්. ඒ වගේ තමයි සත්‍ය අවබෝධය නැමැති ගමන අපි යනකොට, සත්‍ය අවබෝධය නැමැති ගමන යනකොට සමතය සහ විදර්ශනාව යුගනද්දව වැඩෙන්න ඕනේ. එක වඩනකොට ඒ වැඩපිළිවෙල තුළ, සමත විදර්ශනා යුගනද්දව දියුණු කරගෙන යන වැඩපිළිවෙල තුළ සතිය පදනම් කරගෙන ධම්මවිචය, ප්‍රීති, පස්සද්ධිය කියන සමාධිය, ධම්මවිචය, විරිය, ප්‍රීති කියන බොජ්ජංග ටික වැඩෙන්න ඕනේ. ඒ වගේම තමයි පීති, සමාධි, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන බොජ්ජංග ටික වැඩෙන්නත් ඕනේ. මේක විග්‍රහ කරනවා බොජ්ජංග සංයුත්තේම, ඔය සංයුත්නිකායේ බොජ්ජංග සංයුත්තේ බොජ්ජංග වග්ගයේ ආහාර සූත්‍රය කියන තැන යනකොට සහ අනිත් ඔය බොජ්ජංග සංයුත්තේ විවිධාකාර සූත්‍රවල මේ කතාව විග්‍රහ කරනවා. මේක තෝරගන්න යනකොට, මේක විග්‍රහ කරනකොට පෙන්නනවා හිත හැකිලෙනකොට, ඒ කියන්නේ හිත නිදිමත වෙනකොට, හැකිලෙනකොට සති සම්බොජ්ජංගය මුල් කරගෙන පස්සද්ධි, සමාධි, උපේක්ඛා බොජ්ජංග නෙමෙයි වඩන්න ඕනේ. හිත හැකිලෙනකොට වඩන්න කියනවා. මොකද්ද වඩන්න කියන්නේ? සති බොජ්ජංගය මුල් කරගෙන ධම්මවිචය, විරිය, ප්‍රීති කියන බොජ්ජංග ධර්ම ටික දියුණු කරන්න කියලා කියනවා. ඒ වගේම තමයි හිත විසිරෙනකොට, හිත විවිධාකාරයෙන් විසිරෙනකොට, අරමුණු එක්ක විසිරි හිත කැළඹෙනකොට, විසිරෙනකොට වඩන්න කියනවා සති සම්බොජ්ජංගය මුල් කරගෙන පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය කියන බොජ්ජංග ධර්ම ටික දියුණු කරන්න කියන. එතකොට හිත කැළඹෙනකොට, විසිරෙනකොට, විසිරි කැළඹි යනකොට සමතය දියුණු කරන්න කියනවා. හිත නිදිමත වෙනකොට, නැත්තම් හිත මේවා වෙනකොට, හිත හැකිලෙනකොට, ඒ හැකිලෙන ස්වභාවයටපත් වෙනකොට ධම්මවිචය,
විරිය ප්‍රීති කියන බොජ්ජංග දිනු කරන්න කියනවා. දැන් අපි කතා කර ඉන්න සූත්‍රය තමයි නීවරණ සූත්‍රය. පංච නීවරණ තමයි ඕල්රෙඩි අපේ සෙටප් එක. මොකද ඇත්ත ඇතිසැටියෙන් නොදන්නාකමම නීවරණ ධර්මය වැහිලා ඉන්නේ. සත්‍ය නොදන්නාකම නිසාම. දැන් අපි try කරන්න ඕනේ නීවරණ ධර්ම ටික ප්‍රහීන කරගන්න බොජ්ජංග ටික දිනු කරගන්න. බොජ්ජංග ටික දිනු කරනකොට ඒ දිනු කිරීම තුළ තමයි තව පැත්තකින් සත්‍ය අවබෝධයට පරිසරය හැදෙන්නේ. ඒ යන ගමනේදී මාර්ගඵල ඥාන වලටපත් වුණොත්, ඒ කියන්නේ සෝවාන් ආදී සකදාගාමි අනාගාමි අරිහත් ආදී ඔය කියන මගඵල ඥාන ටික සාක්ෂාත් වීමට බොජ්ජංග ටික වැඩෙන්න ඕනේ. බොජ්ජංග ටික දිනු කරගෙන යනකොට මගඵල ඥානයක් පහළ වුණොත්, ඒ කියන්නේ දර්ශන භූමියට හරියටමපත් වුණොත්, එතනින් එහාට බොජ්ජංග වඩන්න ඕනේ නැහැ. එයාගේ ජීවිතයේම දැන් තියෙන බොජ්ජංගත් එක්ක වැඩෙන වැඩපිළිවෙලක්. යට ඒක වැඩෙන්න පුළුවන් හැකියාව යාගාව තියෙනවා. ඒ හැකියාවට එනකන් අපි ආයාසයෙන් බොජ්ජංග දියුණු කළ යුතුයි. ඔන්න ඔතෙන්ට එනකොට මේ ධර්මය අවබෝධ කරගන්න භාවනා ජීවිතය, ඒ කියන්නේ දාන සීල භාවනා දියුණු කරගෙන යථා අවබෝධයටපත් වෙන්න ඒ ගමන යන ගමනේදී බොහෝම පැහැදිලිව පෙන්නනවා මෙන්න මෙහෙම කාරණාවක්. ඒ තමයි හිත හැකිලෙනකොට, හිත නිදිමත වෙනකොට, හිතට කම්මැලිකම එනකොට විදර්ශනාව දියුණු කරන්න. සති සම්බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය දියුණු කරන්න කියලා කියනවා. මතු කරන්න කියලා කියනවා. ඒක දියුණු කරන්න කියලා කියනවා. ඊට පස්සේ හිත විසිරෙනකොට, දැන් සාමාන්‍ය එදිනදා ජීවිතය තුළ අපි දැන් බණ අහන වෙලාවක නම් මේ කතාව බොහොම හොඳ 100න් ෆෝකස් එකෙන් මේ කියන කතාව අහගෙන ඉන්න. හැබැයි දැන් බණ අහන්න ගිහලා සමහරවිට අපි නිදිමත වැටෙනවා. නිදි කිරා වැටෙනවා. හිත විසිරෙනවා. සමාවෙන්නේ නිදි කිරනවා නෙමෙයි, හිත විසිරෙනවා. හිත විසිරෙනකොට, හිත කැළඹෙනකොට, ආන්ගේ විසිරෙනකොට කැළඹෙනකොට ඒ අවස්ථාවේදී වඩන්න කියලා කියනවා. ඒ කියන්නේ කලබල වෙලා, කැළඹිලා, විසිරලා යන අවස්ථාවේදී වඩන්න කියනවා. මොකද්ද? සති සම්බොජ්ජංගයේ, පස්සද්ධි සම්බොජ්ජංගයේ, සමාධි සම්බොජ්ජංගයේ, උපේක්ඛා සම්බොජ්ජංගයේ වඩන්න කියනවා. එතකොට මේ සමතය සහ විදර්ශනාව, සමත පැත්ත කියලා කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංගයේ, සමාධි සම්බොජ්ජංගයේ, උපේක්ඛා සම්බොජ්ජංගයේ, විදර්ශනා පැත්ත කියන්නේ ධම්මවිචය සම්බොජ්ජංගයේ, ප්‍රීති සම්බොජ්ජංගයේ, විරිය සම්බොජ්ජංගය. දැන් මෙන්න මේ දෙක අර මිනිස්සේ ගමනක් යනකොට කකුල් දෙකම පාවිච්චි කරලා ගමන යනවා වගේ මේක යුගනද්දෝ වැඩෙන තරමටම අපිට මේ කාරණාව අවබෝධ කර ගැනීම පහසු වෙනවා. එතකොට මේකේ පදනම සතිය. එතකොට සතිය අපි එදිනදා ජීවිතය තුළ පිහිටවමින්, අපි කරන කියන දේවල් සම්බන්ධව පිහිටවමින් සත්‍ය දැන ගැනීමට, දැක ගැනීමට, ඒ කියන්නේ සංඥා විපල්ලාසය හරියට අවබෝධ කරගන්න. ඒ වෙන විපරීත දෘෂ්ටිය අවබෝධ කරලා ඒ විපරීත දැකීමෙන් නිදහස් වීම පිණිස, ඒ කියන්නේ අනුවණකම අවබෝධ කරලා නුවණ පහළ කර ගැනීම පිණිස, අයෝනිසෝ මනසිකාර්යයම වටහාගෙන යෝනිසෝ මනසිකාර්යය පහළ කර ගැනීම පිණිස අපි බොජ්ජංග ධර්ම සමව වඩන්න ඕනේ. ආන්ගේ වඩන වැඩපිළිවෙල අර මිනිස්සේ ගමනක් යනවා වගේ කකුලක් අර දකුණු කකුල තියලා ඊට පස්සේ වම් කකුල තියලා දකුණු කකුල තියලා වම් කකුල තියලා යනවා වගේ සමතය විදර්ශනා කියන මෙන්න මේ සමස්තය මුල් කරගෙනයි අපි මේ ගමන ආයුත්තේ. එහිදී අනුග්‍රහිත සූත්‍රයේ පෙන්නනවා නොලැබූ මාර්ග බ්‍රහ්මචර්යාව අවබෝධ කර ගැනීම පිණිස අනුග්‍රහ පහක්. ඒ තමයි සීල අනුග්‍රහිතය, සුත අනුග්‍රහිතය, සාකච්ඡා අනුග්‍රහිතය, සමත අනුග්‍රහිතය, විපස්සනා අනුග්‍රහිතය. පින්වතුනි දැන් මේ කොයි පැත්තෙන් කතා කළත් අවසානයේ අපිට කතා කරන්න තියෙන්නේ සත්පුරුෂ ධර්මය සහ සත්පුරුෂ ධර්මයේ දියුණු කරගැනීම. ඒ කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව දියුණු කරමින් මගනන පහල කරගන්න මට්ටමේ ආර්ය ධර්මයේ කියන්නේ සංඥා විපල්ලාසය සාකච්ඡා කරන චතුරාර්ය සත්‍යයේ පෙර නොඇසූ විරූ දුක කියන එක. දැන් හොඳට තෝරගන්න පින්වතුනි, සැප වේදනා මට්ටමින් දුක කතා කරන එකයි, දුක් වේදනා මට්ටමින් දුක කතා කරන එකයි, උපේක්ෂා වේදනාවේ දුක පිරිසිදු දකින්න එකයි අතර වෙනසක් තියෙනවා. සැපේ දුක තේරෙනවා, දුකේ දුකත් තේරෙනවා. හැබැයි උපේක්ෂාවේ දුක අඳුනගන්න එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ආන්ගේ උපේක්ෂා සහගතව අරමුණ අපිට දැනෙන්නෙම, අරමුණ කියන එක ගෝචර වෙන්නෙම උපේක්ෂා සහගතව. ඒ උපේක්ෂා සහගතව දැනෙන මේ සකස් වෙන තැන තියෙන සංස්කරණය වෙන ක්‍රියාවලිය තුල තියෙන දුක, එතන තියෙන වැරද්ද, එතන තියෙන ප්‍රශ්නය, එතන තියෙන ගැටලුව හරියට හඳුනා ගන්න, අවබෝධ කරගන්න අපි වෙහෙස මහන්සි විය යුතුයි. ආන්ගේ වෙහෙස මහන්සි වීම, ඒක හඳුනා ගන්න වෙහෙස මහන්සි වීමම තමයි බොජ්ජංග ධර්ම සමව වඩාගෙන යන ගමන. ඉතින් බොජ්ජංග ධර්ම ටික දියුණු කරන්න, බොජ්ජංග ධර්ම ටික දියුණු කරන්න නීවරණ ගලවන්න මහන්සි වෙන්න එපා. නීවරණ ගැලවෙන්න බොජ්ජංග ධර්ම ටික දියුණු කරන්න. බොජ්ජංග ධර්ම ටික දියුණු කරගෙන යනකොට ඔබට නීවරණ ධර්ම දුරු කරගැනීමේ හැකියාව ලැබේවි. නීවරණ ධර්ම දුරු කරන්න ඔබ අවංකව මහන්සි වෙනවා නම් ඒකට අනිවාර්යෙන් බොජ්ජංග ධර්ම වැඩි යුතුයි.
එතකොට ඒ කියන පූර්වභාග ප්‍රතිපදාව දියුණු තියුණු කරගනිමින් මගනෙන පහල කර ගැනීම පිණිස ආදි බ්‍රහ්මචර්යාවත් පූර්ණ කර ගැනීම පිණිස ඔබ නිරන්තරයෙන් උත්සාහවන්ත වේවි කියන අර්ථයෙන් ධර්මයෙන් යුක්තව මේ නීවරණ සූත්‍රයේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් ප්‍රහීන කරන්නට ඒ තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් මේ සියල්ල ප්‍රහීන කරලා ඒ අවබෝධය පූර්ණ කරගන්නට යන ගමනේදී මේ මාර්ග බ්‍රහ්මචර්යාව දියුණු කර ගැනීමේ වැදගත්කම සහ කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධම්ම ශ්‍රවණය මුල් කරගෙන ධර්ම සාකච්ඡා කරමින් නිරන්තරව මේ පෙනෙන ඇහෙන දැනෙන විඳින ක්‍රියාවලිය පිළිබඳව විස්තර විග්‍රහ සහිතව සාකච්ඡා කරමින් ඇලීම් ගැටීම් දුරු කර ගනිමින් යථාබෝධයෙන් සැනසීම පිණිස ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා චත්තාරෝ සතිපට්ඨානා කියන සතිපට්ඨාන භාවනාව පදනම් කරගෙන සතිය දියුණු කරමින් සතියම දියුණු කරමින් තමන් දෙයක් කරන්නට පෙර කරන මොහොතේ කළාට පස්සේ වචනයක් කතා කරන්න පෙර කතා කරන මොහොතේ කතා කළාට පස්සේ සිතුවිල්ලක් සිතන්නට පෙර සිතන මොහොතේ සිතුවට පස්සේ කියන මේ සෑම අවස්ථාවක් පිළිබඳව මනා විමර්ශනශීලීත්වයෙන් යුක්තව ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඒ සතර ඉර්ධිපාද ධර්මයන් දියුණු කරමින් සත්ත්ව බොජ්ජංග ධර්මයන් දියුණු කරමින් පංච බලයන් දියුණු කරමින් සුතමේ ඥානය අවදි කරගෙන යථාබෝධය පහළ කරගන්න ඔබ සෑම සුළු දෙනාම වෙහෙස මහන්සි වෙන්න කියන අර්ථය මේ වෙලාවේදී මතක් කරනවා. ඉතින් දේශනාව සාරාංශගත කරගත්තොත් අද දවස පුරාවට මේ කරපු අපි මේ කරන්න ඉදිරිච්ච දේශනාව යම්කිසි ආකාරයකින් අපි සාරාංශගත කරගන්න පටන් ගත්තොත් අපි අද සාකච්ඡා කරන්නට යෙදුණු කරුණු කාරණාවන් නැවත වතාවක් අපි විග්‍රහ කරගනිමු පින්වතුනි. අපි සාකච්ඡා කළා මෙන්න මෙහෙම කාරණාවක්. අපි සාකච්ඡා කරන්න යෙදුනේ නීවරණ සූත්‍රය බොජ්ජංග වග්ගයේ තියෙන බොජ්ජංග සංයුක්තයේ තියෙන නීවරණ වග්ගයේ තියෙන නීවරණ සූත්‍රය මහණනි මේ පස් නීවරණ කෙනෙක් අද බව කරන්නෝය නුවණැස නොකරන්නෝය මෝහය කරන්නෝය නුවණ වලකාලන්නෝය දුක්පසෙහි වූෝය නිවන් පිණිස නොපවත්නෝය කවර පසෙක් දෙයත් මහණනි කාමච්ඡන්ද නීවරණය අඳ බව කරන්නෙකි නුවණැස නොකරන්නෙකි මෝහය කරන්නෙකි නුවණ වලකන්නෙකි දුක්පසෙහි වූවකි නිවන් පිණිස නොපවත්නෙකි මහණනි ව්‍යාපාද නීවරණය තීන මිද්දය උද්ධච්ච කුක්කුච්චේ විචිකිච්ඡා නීවරණය අඳ බව කරන්නෙකි නුවණැස නොකරන්නෙකි මෝහය කරන්නෙකි නුවණ වලකන්නෙකි දුක්පසෙහි වූවකි නිවන් පිණිස නොපවත්නෙකි නොකරන්නෙකි මෝහය කරන්නෝය නුවණ වලකන්නෝය දුක්පසෙහි වූවය නිවන් පිණිස නොපවත්නෝය. එතකොට දැන් මේ නීවරණයන්ගෙන් වැහෙන ස්වභාවය තේරුම් ගන්න යන්න සප්තබොජ්ජංග ධර්මයන් දියුණු කරනකොට තමයි අර නීවරණයන්ගේ ඇත්ත තේරෙන්න ගන්න. එතකොට අපි සාමාන්‍ය ලෝකයේ තුල කාමච්ඡන්දය කියන එක කතා කරන්නේ පින්වතුනි කාමය කියන එක අපි සාකච්ඡා කරන්නේ පෙනෙන දේවල් සම්බන්ධව. ලස්සන ගෙදර නේද? ලස්සන කාර් එක, ලස්සන මහත්තයා, ලස්සන නෝනා, ලස්සන බල්ලා, ලස්සන. ඔව් ඒ මට්ටමෙනුත් නීවරණ තමයි තියෙන්නේ. හැබැයි ගැඹුරුම නීවරණ මට්ටමේ ගැඹුරුම ලෙවල් එක විග්‍රහ කරන්නේ පෙනෙන දේවල් වලට එහා ගිහිල්ලා පෙනීම නැමැති ක්‍රියාවලිය තුල යෙදලා තියෙන නීවරණ. ඒක අපිට පේන්නේ නැහැ. පෙනුනට පස්සේ තමයි අපි නීවරණ කතා කරන්නේ. ඇහුනට පස්සේ, දැනුනට පස්සේ, විඳුනට පස්සේ තමයි අපි නීවරණ මට්ටම සාකච්ඡා කරන්නේ. කාමච්ඡන්දය ගැන කතා කරන්නේ. මාර ගෙදර, මාර කාර් එක, මාර බල්ලා, මාර පූසා. දැන් මාර බල්ලා, මාර පූසා, මාර ධර්ම ටික සියල්ලම ලැබුණේ. ඒ මාර ගෙවල්, දොරවල්, යාන වාහන ඔක්කොම ටික ලැබුණේ මාර පෙනීමක් තුල කියන එක අපිට තේරෙන්නේ නැහැ. මෙන්න මෙතන හඳුන ගන්න පටන් ගන්න එක තමයි මේ කාරණාවන් තේරුම් ගන්නකොට පටන් ගන්න. එතකොට මේ පෙනීමේ වැරද්ද මොකද්ද? අන්න එතකොට තමයි නුවණ පහල කරගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. දැන් එතන වැරද්ද හොයන්න ඕනේ ප්‍රඥා ගෝචරව. එතන වැරද්ද හොයන්න ඕනේ නුවණ මුල් කරගෙන. ඒ කියන්නේ මේ සංඥා විපල්ලාසය මොකද්ද? ආන්ගේ විපල්ලාසය හොයාගන්න යනකොට තමයි මේ තියෙන දෙයමයි පේන්නේ, පේන දෙයමයි තියෙන්නේ කියලා අපි මේ රැවටිලා ඉන්නේ කියන එක ක්‍රමානුකූලව නුවණැසින් වටහා ගන්න පටන් ගන්න. ඒක දැනුමකට තේරලා හරියන්නේ නැහැ. දැනුමකින් තමයි ඇත්තටම අපි මේක මුලින්ම අහගන්නේ. ඒක නුවණැස කියන තැනින් මතු කරගන්න යනකොට තමයි ඇතාන්තේනුත් නැතාන්තේනුත් නිදහස් වෙච්ච මැදින්ම නිදහස් වෙන අවබෝධය පහල කරගන්න පුළුවන් වෙන්නේ. මේක තේරෙන්න පුංචි කතාවක් කිව්වොත් මේ වෙලාවේ ඕගොල්ලෝ හැමෝටම වටාපත ඇතාන්තය වටාපත කියන රූපයම වටාපතම ඇත. දැන් මං ඇහුවොත් මොකද්ද නැත්තේ කියලා. ඕගොල්ලෝ මට කියයි හාමුදුරනේ වටාපත නැහැ කියලා. දැන් මෙතන බලන්න පින්වතුනි, මෙතන වටාපත ඇත. දැන් වටාපත නැත. කලින් වටාපත ඇත. දැන්
වටාපත නැත. එතකොට ඇති වෙන්නත් නැති වෙන්නත් මැද උනේ වටාපත කියන රූපය. මෙන්න මේ රූපේ පිරිසිදු දැකීම තමයි මැදම පිරිසිදු දැකීමම තමයි ඇතෙනුයි නැතෙනුයි දෙකෙන්ම නිදහස් වෙන්න තියෙන ක්‍රමය. එතකොට ඇතාන්තයෙන් නිදහස් වෙන්නත් නැතාන්තයෙන් නිදහස් වෙන්නත් ඇති දේවල් වලිනුත් නැති දේවල් වලිනුත් නිදහස් වෙන්නත් මෙන්න මේ මැදම පිරිසිදු දකින්න ඕනේ. ඒ කියන්නේ රූපේම පිරිසිදු දකින්න ඕනේ. ආන්ගේ රූපේ පිරිසිදු දකින්න තමයි බුදුහාමුදුරුවෝ බොජ්ජංග ධර්ම ටික දිනු කරන්න කියලා කියන්නේ. ඉතින් ඒක දියුණු කරගෙන යනකොට ඒ අවබෝධය ලැබෙන එකක් මිසක් ඒක ලබන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ලැබෙන්න අපි අසීමිතව හේතු සම්පාදනය කළ යුතුයි. ඇත නැත අන්ත දෙකෙන් නිදහස් වෙලා මාධ්‍ය අවබෝධ කරලා මැදින්ම නිදහස් වෙන නුවණ පහල කරගන්න. තථාගතයන් අபிසම්බුද්ධ බුද්ධා කියන ඒ තථාගතයන් අபிසම්බුද්ධා කියන තැනටපත් වෙන්න. මජ්ජේ අවබෝධ කරලා මජ්ජේන තථාගතයන් අபிසම්බුද්ධා කියන අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිස අපි නිරන්තර ධර්ම සාකච්ඡාව සහ නිරන්තර ධර්ම දේශනාව සහ ප්‍රතිපදාව සාකච්ඡා කිරීම අත්‍යවශ්‍යයි. ප්‍රශ්න ගැටලුත් එක්ක ඒ කරුණු කාරණා නිරන්තර සාකච්ඡා කරමින් විමර්ශනය කරමින් යාම අත්‍යවශ්‍යයි. ඉතින් ඒ ගමන යන්නට ඔබ හැම කෙනෙක්ම උත්සාහවන්ත වෙන්න. සසංග සියල් බඹලොව වසන දෙවියනි උරඟ කුරුළු යක්බෝ නර අසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සෞසතුනි සමග මෙපින් අනුමෝදං සමසිතිනි වාත දෙරණට පටන් නොහැරම අකනිටා බඹලොව පටන් භූතයක්සෙන් වෙසන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙතහස මැදහසුන් යුත් හිතමිතුරුන් ඇති යහළුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ නිවන් දකින්නට ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි අප සැමගේ ගුරුවර දෙමාපියන්ටයි සිහි කරපින් දෙමු නිවන් දකින්ටයි අප සැම ඇති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙ සියලු සක්වල වසනා බ්‍රහ්ම දේව මනුස්ස සතරඟ අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහි කරපින් දෙමු මෙත් සිතකින් නිවන් දකින්ටයි බුද්ධ රත්නානුභාවේන ධම්ම රත්නානුභාවේන සංඝ රත්නානුභාවේන සබ්බ රෝග සබ්බ බය සබ්බ දුක්ඛ විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කම් බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කම් බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කම් බන්දාමි සබ්බසෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සූවිසි අනන්ත වූ ගුණ බලෙන් උතුම් ධර්මාබෝධයම සැලසේවා සුවපත් වේවා තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං